right එහෙනම් වැඩේ start කරමු මම ඔයාලට පළවෙනි ප්‍රශ්නේ දෙනවා මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් logic gates වල පළවෙනි ප්‍රශ්නේ දෙන්නම් අපි logic gates ප්‍රශ්න තුනක් විතර විභාගයට ආපු ප්‍රශ්න තුනක් විතර පොඩ්ඩක් උල මතක් වෙන්න ටක් ගාලා කරමු හරි right එහෙනම් ඒක කරලා ඊට පස්සේ access ප්‍රශ්නෙකුත් ආයෙ කරමු excel ප්‍රශ්නෙකුත් ආයෙ කරමු පැස්කලුත් පුළුවන් වුණොත් අපි කරමු අද පැය දෙකමාරක් වැඩි කාලයක් තුල හරි නේද right එහෙනම් මුල් ප්‍රශ්න ටික පොඩ්ඩක් ලේසි වෙයි ගණන් ගන්න එපා right එහෙනම් මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා ළමයි මේ ප්‍රශ්න උත්තර ඔයාලා දෙන්න ඕනේ විනාඩියක් විනාඩි 5ක් ඇතුළත ඔයාලා විභාගයට ආපු ප්‍රශ්න මේ දෙන්නේ විභාග ප්‍රශ්න හරිද right right අපි ගමු පළවෙනි ප්‍රශ්නේ හැටියට මේක චූටි ප්‍රශ්නයක් right පේන්නේ නැහැ නේද තාම හරි මෙන්න මේ ප්‍රශ්න මේක ඔයාලා විභාගයට ආපු ප්‍රශ්නයක් මේ 2013 චූටි විභාග ප්‍රශ්නයක් හරි ටක් ගාලා කරන්න ළමයි ඔන්න ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ විනාඩියක් දෙනවා ඔයාලා ටක් ගාලා මේක කරන්න චූටි ප්‍රශ්නයක් ටක් ගාලා කරන්න විනාඩියක් දෙන්න ටක් ගාලා ලියාගෙන කරන්න ඔය 2013 විභාග ප්‍රශ්නේ ඔයාලට ඕල් වලට ආපු අවුරුද්දක් දාගන්න අවුරුද්දක් දාලා 2013 විභාග ප්‍රශ්න කියලා ලියලා දැන් ඔයාලගේ වැඩේ පටන් ගන්න. ඔයගේ ප්‍රශ්න ටිකක් දෙනවා මම ඩිස්කස් කරනවා ටක් ගාලා. ඕකේ නැති ප්‍රශ්නත් මම ප්‍රායෝගික ප්‍රශ්නිකුත් පොඩ්ඩක් හිතලා කරන්න දෙන්නම්. ටක් ගාලා ඔයාලා ඔය වැඩේ කරන්න බලන්න ටක් ගාලා විනාඩියක් දෙන්න නේ විනාඩියක්. right ළමයි හරි නේද group එකක් පොඩ්ඩක් open කරා ඔයාලට තියෙනවා මොනවද message එකක් තියෙනවනම් ඒක දාන්න group එකේ telegram group එකේ අපි ගොඩක් දුරට zoom එකේ message බලන්නේ නැහැ හරි හරි නේද පුතා පළවෙනි ප්‍රශ්නේ ඒකට මේක 2013 ප්‍රශ්න මම චුට්ටක් ප්‍රශ්නේ බෝඩ් එකට ගන්නවා පහත තාර්කික පරිපථය හා ඊට අදාළ සත්‍යතාවක් උසලකා PQRS හා PQR හා S label සඳහා සුදුසු බූලිය අගයන් ලියා දක්වන්න. හරි. අපි මේ ප්‍රශ්නේ අරගෙන චුට්ටක් විග්‍රහ කරලා ටක් ගාලා මේකෙන් කතා කරන්න පුළුවන් කාරණා ටිකක් අපි සාකච්ඡා කරමු. හරි. එතකොට logic gate එකක් දීලා තියෙනවා මම ටක් ගාලා නැවත ස්ක්‍රීන් එක ෂෙයා කරන එක නවත්තන්න මේ ප්‍රශ්නේ බෝඩ් එකට ගත්තට පස්සේ. එතකොට මේ 2013 විභාග ප්‍රශ්න ආපු ප්‍රශ්නයක්. හරි. පොඩි සර්කිට් එකක් දීලා තියෙනවා. පුතේ. A සහ B කියන තුලයාණු විචලනයන් දෙකට ගැලපෙන්න right ඒකේ තියෙන්නේ not gate එකකුයි and gate එකකුයි ප්‍රතිදානය C කියලා දීලා තියෙනවා
සත්‍යතා වගුවක් දීලා තියෙනවා. සත්‍යතා වගුව තමයි A B ආදාන දෙක වෙනවා C ප්‍රතිදානය වෙනවා. right පැහැදිලි. ඊට පස්සේ C ගේ දීලා දෙනවා PQRS කියලා. PQRS කියලා කියන්නේ. right. ඕකයි දීලා තියෙන්නේ පොඩි. දැන් අපි බලමු මේ වැඩේ කරන්න. දැන් මම ස්ක්‍රීන් ෂෙයා කරන වත්තනවා ඈ. මේ ප්‍රශ්න දීලා තියෙන්නේ පොඩි ප්‍රශ්නයක්. right. පහත තාර්කික පරිපථය හා ඊට අදාළ සත්‍යතාවදුව සලකා PQRS ලේබල සඳහා සුදුසු බූලිය අගයන් ලියා දක්වන්න. right. දැන් ළමයි වැඩි පටන් ගමු. මේක ඔයාලා දන්නවා වෙන්න පුළුවන්. මම මේකේ අදාළ ඔක්කොම කාර්යයන් ටික ලොජික් ගේට් වල සම්පූර්ණ සිද්ධාන්ත ටික ඔයාලට එන එක දවසක් දාලා මතකයි නේද කරා? ඔව්. එතකොට ඒක අලුතෙන් ළමයි මෙතන ඉන්නවා නම් ඒකත් බලන්න පුළුවන් අපේ සයිට් එකේ රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙලා ඒ ටික බලන්න. right. දැන් ළමයි සිද්ධාන්ත කියලා දෙන්නේ නැහැ. ප්‍රශ්න සාකච්ඡාවක් තමයි. හරි. ප්‍රශ්න සාකච්ඡාවක් තමයි මෙතනදී සාකච්ඡා කිරීම කරන්නේ. right. එහෙනම් පුතේ මම ඔක්කොටම කලින් මම මේ කියන දේවල් ටික කියන්නේ. මම මේ චුට්ටක් මතක් කරන්න යන්නේ. හරි? මේවා පැත්තකින් තියන්නකෝ. මේ විභාග ප්‍රශ්න මේකට උත්තර දෙන එක පට්ටම ලේසි ළමයි. හරිම ලේසි. එහෙම නෙමෙයි මම මේකෙන් චුට්ටක් වලට මේක මතක් කිරීමක් කරන්න. හරි? චුට්ටක් මතක් කිරීමක් කරන්න. right. ඔක්කොටම කලින් මගේ ෆෝන් නම්බරයක් දාන්න. 1 077 6යි 40යි 40යි 50ට ඔයාලගේ නම ඒ විස්තර ටික එවන්න. ආයි ෆෝන් නම්බර්ස් අහන්න එපා. ඔන්න මුලින්ම දැම්මා. සයිට් එකේ නමක් ලියන්න. usaspela.lk වෙබ්සයිට් එක තියෙනවා, ඇප් එකකුත් තියෙනවා. වෙබ් එකක් තියෙනවා, ඇප් එකක් තියෙනවා. හරි? ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන වඩා හොඳයි. මොකද ඇප් එකේදී ඔයාලට ඉදිරියේදී ළමයි පහසුකම් ලැබෙනවා. ඒ ලෙවල් කරන ළමයි හැටියට ඔයාලට මාර chance එකක් ලැබෙනවා ඇප් එකේ. අපි දැන් ඒක ලබන සතිය දෙනවා. ඒ තමයි ඔයාලට data නැතුව වීඩියෝස් බලන්න පුළුවන් ක්‍රමයක්. data නැතුව වීඩියෝස් බලන්න ක්‍රමයක් අපි හදලා තියෙනවා. data නැතුව. හරි? ඒ කිව්වේ මෙහෙමයි. ඔයාලගේ පැත්තට සිග්නල් නැත්තම් ඔයාලට පුළුවන් සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා ෂණිකව අපි ඒක සිප් කරලා දාලා තියෙන ටග් ගාලා එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි? ටග් ගාලා ඩවුන්ලෝඩ් කරගන්න. සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා. සිග්නල් නැති ඕන පැත්තක කෙනෙක්ට ඉතින් මොනවා හරි සිග්නල් තියෙන තැනක් ඔයාලගේ කුස්සිය හරි ඔයාලගේ ගෙදර උනත් යම් කිසි තැනක් ඇතුලේ ළමයි පොල් ගහප්පා හරි නේද? යම් කිසි තැනක් තියෙනවනේ සිග්නල් තියෙන. අන්න එතෙන්ට ගිහිල්ලා. හරි? ඔයාලට පුළුවන් ෂණිකව එක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඒක අර YouTube ටෙක්නොලොජි එක තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගෙන ඉවරලා ළමයි ඔයාලට data off කරලා app එක through ඕන වෙලාවක බලන්න පුළුවන්. එතකොට data යන්නේ නැහැ. අර ඩවුන්ලෝඩ් කරන මොහොතේ යම් චූටි data ප්‍රමාණයක් යනවා. නමුත් අර දිගටම බලන තරම් data යන්නේ නැහැ. එහෙම ක්‍රමවේදයක් හදලා තියෙනවා. හරි කොහොමද කමන්නේ? right? එහෙනම් පුතේ මම ඔයාලට ඔන්න පළවෙනි ප්‍රශ්නයක් දෙනවා. මේකෙන් මම මේකෙන් චුට්ටක් කතා කරන්නම් සිද්ධාන්ත ටික. පළවෙනි එක. හරි? ඔයාලා දන්නවා මේක මොකද්ද පුතේ? මේක මොකද්ද මට කියන්න බලන්න දරුවෝ. මේ මොකද්ද? මම ඔයාලගේ කමෙන්ට්ස් බලන්න ඈ. මේක මොකද්ද? මේවට අපි කියනවා තාර්කික පරිපථයක්. මේ පරිපථයට අපි මොකද්ද කියන්නේ? තාර්කික පරිපථයක්. ලොජිකල් සර්කිට් එකක්. දැන් මම මුලින් ඉඳන් AND ගේට්, OR ගේට්, NOT ගේට් ඒවා මේව කතා කරන්නේ නැහැ. නමුත් ඔයාලට සිලබස් එකේ තියෙනවනේ ගේට්ස් කීපයක් නේද? ඔයාලා සිලබස් එකේ තියෙන පුතේ මොකද්ද? AND ගේට් එක, OR ගේට් එක, NOT ගේට් එක, NAND ගේට් එක සහ NOR ගේට් එක. සම්පූර්ණ සිද්ධාන්ත ටික මම වීඩියෝ ලින්ක් කරලා දාලා live එකක් දාලා දවසින් අවසන් කරා මතකයි නේද? right. එතන AND ගේට් එකේ හැඩය වෙන්න හරි OR ගේට් එකේ හැඩය වෙන්න right NOT ගේට් එකේ හැඩය වෙන්න හරි NAND ගේට් එකේ හැඩය වෙන්න right NOR ගේට් එකේ හැඩය වෙන්න කාටවත් මේව අමතක වෙන්න බෑ ළමයි. වැඩ කරන්න බොහොම උනන්දුවෙන් තව බොහොම ටික කාලයයි තියෙන්නේ. තව ඔයාලට විශේෂ දැනුවත් කිරීම විශේෂ වරප්‍රසාද ටිකක් ඔයාලට අද ලබා දෙනවා. ඔයාගේ ඕලෙල් ගොඩ දාගන්න තව මෙහෙයුම් කිහිපයක් අපි කරලා තියෙනවා. ඒක මම අද මැදදී දැනුවත් කරනවා රැඳී ඉන්න අයට පමණයි. හරිනේ? right. එතකොට පුතේ මේ AND ගේට් එකේ කොහොමද වෙන්නේ? මේකෙන් AB ආවා කියලා හිතන්නකෝ. මේකෙන් AB ආවා කියලා හිතන්න. මේකෙන් A ආවා කියලා හිතන්න. මේකෙන් AB ආවා කියලා හිතන්න. මේකෙන් AB ආවා කියලා හිතන්න. පුතේ මේ AND ගේට් එකේ මේකේ අවුට්පුට් එක වෙන්නේ A.B. මේක ඇත්තටම සත්‍යතාවය ලෙස ගත්තොත් මේක පුතා අපි මතක තියාගත්තේ එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක බිඳුවයි කියලා. O ගේට් එකේදී AB ඉන්පුට් වුණොත් මේකේ අවුට්පුට් එක වෙන්නේ A+B මතක ඇති. මේක පුතේ මතක තියාගන්න එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි කියලා.
මේක not gate එක මේකට ආදානය වෙන්නේ මේක තියෙන එක ආදානග්‍රය. එතකොට මේක ඒ ආදානය වුණොත් පිට වෙන්නේ පුතේ ඒ බා කියලා අපි කියන්නේ. මේක මතක තියාගත්තේ බිඳුව ඉන්පුට් නොත් අවුට්පුට් එක එකයි එක ඉන්පුට් නොත් අවුට්පුට් එක බිඳුවයි. මේක පුතේ NAND එක. NAND එකේ AB ආදානය වුණොත් අපි අවුට්පුට් එක ලියන්නේ A.B ගේ බා කියලා. හරි? NAND කර්මය. එතකොට මේකෙදි ළමයි මේක තනිකරම AND එකේ අනිත් පැත්ත. AND එක මතක තියාගත්ත එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක බිඳුවයිනේ. මේක මතක තියාගන්න එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක එකයි කියලා. මේක පුතේ no එක කියන්නේ O එකේ අනිත් පැත්ත. එහෙනම් AB ඉන්පුට් උනොත් output එක ලියන්නේ A + B ගේ බා. පුතේ මේක no එකේ අනිත් O එකේ අනිත් පැත්ත. O එක මතක තියාගත්ත එකක් හරි එක නම් output එක එකයිනේ. මේක පුතේ එකක් හරි එක නම් output එක බිඳුව වෙනවා. හරි. මේවා ටික ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. දැන් ළමයි මේ වගේ එකක් කියන්නේ මේකේ ඉන්නේ මේ වගේ මූලික ద్వාර වලින් සංයුක්ත ద్వාර වලින් නිර්මාණය වෙච්ච පරිපථයක්. එතන මේ ගේට් එක not gate එක කියලා ඔයාලා දන්නවා. මේ ගේට් එක AND ගේට් එක කියලා ඔයාලා දන්නවා. හරිම සරලයි. හරි. එතකොට පුතේ දැන් මට අවශ්‍ය වෙන්නේ හරි. දැන් ඔයාලට විභාගෙදි කියන්න ඉඳ තියෙනවා මේ වගේ පරිපථයක් දීලා මේ පරිපථයෙන් ප්‍රතිදානය වෙන බූලියානු ප්‍රකාශනය ලියා දක්වන්න කියලා. හරි. මේව මතක කරගන්න චුට්ටක්. අහන්න පුළුවන් ප්‍රශ්නයක්. බූලියානු ප්‍රකාශනයක් ලියා දක්වන්න කියලා. එතකොට පුතේ අපිට කාටත් පුළුවන් වෙන්න ඕනේ සතත මේ සර්කිට් එකක් දුන්නාම මේකේ බූලියානු ප්‍රකාශනය ලියා දක්වන්න. රයිට්. මේක not gate එකනේ. මෙතනින් A input උනොත් මෙතනින් output වෙන්නේ මොකද්ද පුතේ? මෙතන මේක not gate එකනේ. මෙතනින් A කියන එක input උනොත් output වෙන්නේ මොකද්ද? කොහොමයි කමෙන්ට්ස් ඔන්නේ. මොකද්ද output වෙන්නේ? මෙතනින් output වෙන්නේ මොකද්ද? ඔව් මොකද්ද? A bar. A bar. හරි. එතකොට මේක AND gate එකක්නේ. ඒකට A bar input වෙනවා. මේකට B input වෙනවා. එහෙනම් පුතේ මේක AND gate එකක් නම් මේකේ ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? අංගල කියන්නේ. A bar y B y එන්නේ කවුද ಗುಣ කරලා දෙනවා. A y B y આવොත් A dot B. දැන් මෙතන ඉන්නේ A bar B. එහෙනම් මෙතනින් output වෙන්නේ A bar dot B. හරි නේද? මෙන්න මේ වගේ එකකට කියනවා අපි බූලියානු ප්‍රකාශනයක් කියලා. මොකද්ද පුතේ කියන්නේ? බූලියානු ප්‍රකාශනයක් කියලා. ඒක මේකේ අහලා නැහැ. නමුත් මම ඔන්න කියලා දුන්නා චුට්ටක් මතක් කළා. හරිනේ? ඊළඟට ළමයි ඔයාලට මේ වගේ එකකට සත්‍යතාවගෝ කලින්ද කියන්නත් පුළුවන්. මේ වගේ එකකට සත්‍යතාව නෙමෙයි. ඇත්තට මේ සත්‍යතාවගෝ තමයි. මම මේ ප්‍රශ්නේ ගන්න කෙටි ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. ඒක නෙමෙයි වෙන්න ඕනේ. මම මේ සිද්ධාන්තනික චුට්ටක් මේකෙන් මතක් කරන්නේ. එතකොට මේකට සත්‍යතාවගෝ කදින්න කිව්වොත් මේකට සත්‍යතාවගෝ කදින්න කිව්වොත් මෙන්න මේ බූලියානු ප්‍රකාශනයට සත්‍යතාවගෝ කදින්න කිව්වොත් පුතේ මේ ප්‍රකාශනයේ විචල්ය කීයද තියෙන්නේ? ප්‍රකාශනයේ විචල්ය කීයද තියෙන්නේ? විචල්ය කීයද තියෙන්නේ? මේ ප්‍රකාශනයේ විචල්ය කීයද තියෙන්නේ? කියන්නේ කොහොමද? විචල්ය දෙකයි පුතේ. විචල්ය දෙකයි. මේ ප්‍රකාශනයේ විචල්ය තියෙන දෙකයි A B කියලා දෙකයි. එහෙනම් A ඉන්පුට් වෙනවා B ඉන්පුට් වෙනවා A සහ B කියන විචල්ය දෙක ගමු. පුතේ විචල්ය දෙකකට වෙනස් වෙන්න පුළුවන් ආකාර කීයද? විචල්ය දෙකකට වෙනස් වෙන්න පුළුවන් ආකාර කීයද? විචල්ය දෙකකට වෙනස් වෙන්න පුළුවන් ආකාර හතරයි. ඔක්කොම කියලා දීලා තියෙන්නේ. එකක් බිඳුවයි බිඳුව වෙන්න පුළුවන්, බිඳුව එක වෙන්න පුළුවන්, එකයි බිඳුව වෙන්න පුළුවන්, එකයි එක වෙන්න පුළුවන්. ඔයිට වඩා ඔය ආකාර දෙකට වෙනස් වෙන්න විදිහක් නැහැ. ඊළඟට ළමයි අපි ඒ භාව ගමු. ඒ භාව ගමු. හරි. ඒ භාව. මම මේ normal සත්‍යතාවයක් අඳින හැටි කියලා දෙන්නේ. ඒ භාව. එහෙනම් ඒව not කර්මයට ලක් කරන්න ඕනේ. ඒව not කර්මයට ලක් කරන්න ඕනේ. එහෙනම් ඒ බිඳුව නම් ඒ භාව එකයි. ඒ බිඳුව නම් ඒ භාව එකයි. ඒ එක නම් ඒ භාව බිඳුවයි. ඒක නම් ඒ භාව බිඳුවයි. හරි. D ඉන්නවා මේකේ. දැන් අපිට අවසාන output එක ගන්න අවශ්‍ය වෙන්නේ A bar y B y A bar y B y dot නේ AND කර්මයට ලක් කරන්න ඕනේ. එහෙනම් අවසාන උත්තරේ ගන්න වෙන්නේ A bar dot B. ඒ කියන්නේ A භාව සහ B ව මෙන්න මේ දෙන්නව AND කර්මයට ලක් කරන්න ඕනේ. හරි. AND කර්මය A bar y B y AND කර්මයට dot එක කියන්නේ ගුණිතය. AND කර්මයට ලක් කරන්න ඕනේ. ඔකේ. AND කර්මය මතක තියාගන්නේ කොහොමද? මේ බලන්න. එකක් හරි බිඳුව නම් ඒ කියන්නේ මේ දෙන්නගේ එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක බිඳුවයි. මේ දෙන්නගේ එකක් හරි බිඳුවයි බිඳුවයි. මේ දෙන්නම එක නිසා එකයි. එකක් හරි බිඳුවයි බිඳුවයි. එකක් හරි බිඳුවයි බිඳුවයි. එහෙනම් පුතේ ඔන්න එනවා අවුට්පුට් එක. හරි ඔන්න එනවා අවුට්පුට් එක. පැහැදිලිද? AB ගත්තා. A භාව හොයාගන්න ඕන නම් මේ බිඳුව එක එක වෙනවා එක එක බිඳුව වෙනවා. B කියන කෙනා කොහොමද මේකේ ඉන්නවා? මේ දෙන්නගේ ගුණිතය ගන්න ඕනේ.
ගුණිතයේදී එකක් හරි බිඳුව නම් බිඳුව වෙනවා. දෙන්නම එක නම් එක වෙනවා. එකක් හරි බිඳුව නම් බිඳුව වෙනවා. එකක් හරි බිඳුව නම් බිඳුව වෙනවා. right. පුතේ එහෙනම් මෙන්න අවුට්පුට් එක. මේ මම නිකන් හිතලා ඇන්දේ. මේක කොහොම තියනවද දන්නේ නැහැ. හරි. දැන් බලමු ඇත්තටම මේකේ වලට මෙන්න මේ අවුට්පුට් සාවධ කියලා බලන්න. බිඳුවයි බිඳුව නම් අවුට්පුට් එක මේක තමයි කොහොමද අපි ඇත්තටම S කියලා ගත්තේ. මේක තමයි C. මේක තමයි C. බිඳුවයි බිඳුව ඉද්දි අවුට්පුට් එක කීයද? එහෙනම් P කියන්නේ කීයද? බිඳුවක් වෙන්න ඕනේ. බිඳුව එක ඉද්දි එහෙම නේද තියෙන්නේ? කොහොමද තිබ්බේ? එහෙම නේද තියෙන්නේ? ස්ක්‍රීන් ෂෙයා කරලා බලන්න මේ ආදාන මාරු කරලා තියෙන්න පුළුවන් ඈ. ඒවත් බලන්න. ආදාන මාරු කරලා තියෙන්න පුළුවන්. ආදාන මාරු කරලා තිබ්බොත් ඒක හිත යොමු කරන්න ඕනේ ඒකට ඈ. බිඳුව බිඳුවයි එකයි එකයි බිඳුව එකයි බිඳුව එකයි අවුලක් නැහැ. අවුලක් නැහැ. හරි. එහෙනම් බලන්න හරියට. හරිනේ. හරි. පැහැදිලිද? බලන්න මේක තේරිච්ච අය. මේක තේරිච්ච අය. මේක හරියට තේරිච්ච අය. කියන්න බලන්න. හරිනේ. right. එහෙනම් පුතේ Q මේ බලන්න බිඳුව 1 බිඳුව 1ේදී අවුට්පුට් එක එකයි. මේක එකයි. හරි. එකයි බිඳුව නම් පුතේ බිඳුව. එක නම් අවුට්පුට් එක බිඳුව. එහෙනම් P බිඳුවයි Q එකයි R බිඳුවයි S බිඳුවයි. හරි. P බිඳුවයි Q එකයි R බිඳුවයි S බිඳුවයි. පැහැදිලිද? right. මේක තමයි මෙච්චර යන්න ඕනේ නැහැ. මෙහෙම ගන්න පුළුවන්. හිතන්නකෝ බිඳුවයි බිඳුවනේ. බිඳුවයි බිඳුවනේ. එහෙනම් A ගෙන් බිඳුවයි B ගෙන් බිඳුවයි කියලා හිතන්න. හරි. මේක බිඳුව આવොත් පුතේ මෙතන යන්නේ 1 වෙනවා. එහෙනම් මේකට එන්නේ බිඳුව. මේකට එන්නේ 1. මේක AND ගේට් එකනේ. AND ගේට් එකක ටිකක් හරි බිඳුව නම් අවුට්පුට් එක බිඳුවයි. අපිට ඇවිල්ලා තියෙනවා. ඊළඟට බලන්න A බිඳුව වෙලා B එක වුණොත්. A බිඳුව වෙලා B එක වුණොත්. මේක බිඳුව නම් මේක අනිවාර්යෙන් එකයි. මේක එක නිසා මෙතනින් යන්නේ එකයි. දෙන්නම එක නිසා අවුට්පුට් එක එකයි. ඒකත් හරි. A එක වෙලා B බිඳුව වුණොත්. A එක වෙලා B බිඳුව වුණොත්. A එක නම් අවුට්පුට් එක බිඳුවක් වෙන්න ඕනේ මෙතන. මේක බිඳුවයි. දෙන්නම බිඳුවයි කියන්නේ කොහොමද බිඳුවයි. දෙන්නම එක වුණොත්. ඔයා දන්නවා පුතේ මෙතනින් එක ගියොත් මෙතනින් බිඳුව එන්නේ. මේක එකයි. එකක් හරි බිඳුවනේ දෙකින්. එහෙනම් මේක බිඳුව. එක දරුවෙක් අහනවා සර් AND ගේට් එකේ 1 1 1 නෙමෙයිද කියලා. AND ගේට් එකේ 1 1 1. AND ගේට් එකේ 1 1 1. කවුද කිව්වේ නැහැ කියලා. AND ගේට් එකේ 1 1 1. දැන් මෙතන ගන්න A බාඩොට් B නේ. මේ දෙන්නගේ AND කර්මයනේ. මේ දෙන්නගේ A ගන්න A නෑනේ දැන් A බානේ ඉන්නේ. මේ දෙන්නගේ AND කර්මය. එතකොට බිඳුවයි. මේක එකයි. මේක බිඳුවයි. මේක බිඳුවයි. පැහැදිලිද? හරි. බලන්න මේක හොඳට තේරිච්ච. හරි. මම කියලා දුන්න સિદ્ધාන්තات එක්ක මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. පැහැදිලි? right. grade 10 පන්තිය ලබන මාසේ මුල් සතියේ පටන් ගන්නවා. තව අපිට තියෙන එකට සති දෙකයි. ඒක මම ඔයාලට දැනුවත් කරනවා ලස්සනට group එකේ ලබන මගේ live එකත් එක්කම. group එකට දාන්නම් ඔක්කොම ඉස්සර තාම මේකට planning හදාගෙන යනවා. right. මේක අවශ්‍යයි සටහන් කරගන්න තමයි. මේක අවශ්‍යයි සටහන් කරගන්න පොඩ්ඩක් මේ screenshot එකක් ගහලා group එකට දාන්න මේක ලියා ගන්න කාලේ මදිනේ. screenshot එකක් ගහලා group එකට දාන්න දරු. අද චූටි screenshot එකක් දාන්න group එකට. හරි. එහෙනම් අපි මෙතනදී සත්‍යතා වගුවක් ගොඩනගන හැටි චුට්ටක් සාකච්ඡා කරා. පරිපතයක් තුලින් ප්‍රකාශනය කරන්න හැටි සාකච්ඡා කරා. හරි. group එකට screenshot එකක් දාන්න. right. එහෙනම් මම ඔන්න ඔයාලගේ දෙවෙනි ප්‍රශ්නට යනවා. බලාගෙන ඉන්න. right. හැමෝම අවධානයෙන් අවබෝධයෙන් මේ වැඩ ටික කරන්න
මෙතෙන්ට ඔයාලා ඇවිල්ලා ඉන්නේ පිස්සු නටන්න නෙමෙයි සබ්ජෙක්ට් එක කොට දාගන්න. හරි? පුළුවන් ප්‍රමාණයකින් මම සපෝට් කරනවා ළමයි ඔයාලා මට මාස දෙකක් වගේ කාලයක් තුල තමයි ඔයාලා අපි මේ ගුණ ගැසුනේ. ඉතින් මට අවුරුදු දෙකමාරක දේවල් එහෙම පිටින්ම කරන්න බෑ. නමුත් මට කරන්න පුළුවන් උපරිමයෙන් මම ඔයාලට යමක් කරන්න ඇති කියලා මම උපකල්පනය කරනවා. හරිනේ? රයිට්. එන ළමයි අපි යනවා ඊළඟට. රයිට්? මම යනවා ඊළඟට. ප්‍රශ්න මෙන්න. මේක තමයි 2016 විභාග ප්‍රශ්නේ. 2016 විභාග ප්‍රශ්නේ. 2016 විභාග ප්‍රශ්නේ. මම මේ ප්‍රශ්නෙට උත්තර දීම පමණක් නෙමෙයි මේක කියන්නේ පහත දැක්වෙන තාර්කික පරිපත සටහන සලකන්න ඉහත පරිපතයට අදාළ බූලියානු ප්‍රකාශනය ඉදිරිපත් කරන්න. ළමයි බූලියානු ප්‍රකාශනය විතරක් නෙමෙයි ඔකට සත්‍යතාව වගුකුත් ඔයාලා ගොඩනගන්න හුරු වෙන්න. සත්‍යතාව වගුකුත් ගොඩනගන්න. හරි? හරි. ඉස්සරහම ටක් ගාලා ඔක ලියාගෙන බූලියානු ප්‍රකාශනය ලබා ගන්න. ඊට පස්සේ ඔකට අදාළ සත්‍යතාව වගුකුත් ගොඩනගන්න. ඔය පුතේ 2016 විභාග ප්‍රශ්නේ ඔයාලගේ O level. හරිම ලේසි. හරිම සරලයි. හරිම සුන්දර ප්‍රශ්නයක්. ලේසි. එකෙන් මොකට දාගන්න පුළුවන්. grade 10 පන්තිය ලබන මාසේ මුල් සතියේ පටන් ගන්නවා. මම ඒක ඔයාලට දැනුවත් කරන්න. හෙට දැනුවත් කරන්නම්කෝ. right. ඉක්මනට. බෝඩ් එකේ ලියව කාරණා ටික මකනවා. right. ඉක්මනට ඔය පරිපතය ඇඳ ගන්න. මම චුට්ටක් බෝඩ් එකේ ඇඳ ගන්න. O gate එකක් තියෙනවා. එකට P input වෙනවා සහ Q input වෙනවා. ඒක නැවත AND gate එකක් කරා යනවා. ප්‍රතිදානය R කියලා ඉල තිනවා. ඊට කලින් නැවතත් ඔයාලා දන්නවා NAND gate එකක් තියෙනවා. මේ NAND gate එකට P ව input වෙනවා සහ NAND gate එකට Q ව input වෙනවා. හරි. දැන් චූටි සරල ප්‍රශ්නයක් වැඩේ පටන් ගමු හරියටම. right. O gate එකයි ඊළඟට NAND gate එකයි AND gate එකයි සංකලනයක්. හරිම සරල ප්‍රශ්නයක්. අලුත් 10 වසරට සහ අලුත් 11 වසර කියන දෙකටම පන්ති පටන් ගන්නවා. ඒක ගැන ආය අහන්න එපා. හෙට මම දැනුවත් කරන්නම්. කාලසටහන දැනගන්න ඕන නම් මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ෆෝන් නම්බරයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔයාගේ විස්තර 10ද 11ද කියලා දාන්න. හරිනේ? නැවත අහන්න අවශ්‍ය නැහැ. right. දැන් මෙන්න 2000 කීයද පුතේ මේ විභාගේ මම කිව්වේ 2016 නේද? ඔව් 2016 ආපු සරල ප්‍රශ්නයක්. හරි සරල ප්‍රශ්නයක්. එතන පුතේ මේ තියෙන්නේ O gate එකක්. හරි? මේ තියෙන්නේ NAND gate එකක්. මේ තියෙන්නේ AND gate එකක්. හරි. ඔයාලා දන්නවා මේක. හරි. එතන O gate එකේ ක්‍රියාකාරීත්වය දන්නවා. NAND gate එකේ ක්‍රියාකාරීත්වය දන්නවා. AND gate එකේ ක්‍රියාකාරීත්වය දන්නවා. එතන මෙතනින් එන්නේ P නම් මෙතනින් එන්නේ Q නම් පුතේ මේක O gate එකක්. ඒ කියන්නේ මෙතනින් output වෙන්නේ P ධන Q. වරණක් දා ගන්න ඕන පටන්. හරි. එතන මේක පුතේ NAND gate එකක්. මේකට එන්නේ P මේකට එන්නේ Q. එහෙනම් මෙන්න මෙතනින් පිට වෙන්නේ මොකද්ද? P.Q නෙමෙයි P.Q නම් ඒක AND එක වෙන්න ඕනේ. P.Q ගේ බාර. හරි. එතන මේක නැවත මොකද්ද පුතේ? මේක නැවත AND එකක්. එහෙනම් මෙතනින් එන එකයි මෙතනින් එන එකයි නැවත AND කර්මයට ලක් වෙනවා. ඒ කියන්නේ R කියන එකේ අගේ එනවා පුතේ P + Q AND කර්මයට ලක් වෙනවා P.Q ගේ භාගෙන්. හරි. බලන්න මේ ආන්සර් ආපු අය. බලන්න මේ ආන්සර් ආපු අය. දැන් ළමයි තියරි කියලා දෙන්නේ නැහැ. ප්‍රශ්න. බලන්න ආපු අය. කමෙන්ට් කරන්න.
හරිනේ? හරිනේ? කවුරු හරි දැන් කෙනෙක් අහනවා මේක බාධාන එක මෙහෙම ලියන්න බැයිද කියලා. p.q වරහන් දාලා බා ලියන්න පුළුවන් අවුලක් නැහැ වරදක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ළමයි මේක තමයි වඩා හොඳ. දැන්ම ඔක තමයි විභාගයට අහලා තිබ්බේ. අපි බලමු ආයි පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරලා. එක 10 තිබ්බේ ඊට වඩා දෙයක් අහලා තිබ්බද කියලා. බුලන් ප්‍රකාශන ඉදිරිපත් කරන්න හරිම සරල ප්‍රශ්නයක්. හැබැයි අගන්න මෙතන වරහන දාලා තිබ්බේ නැත්තම් වැරදි දරුවෝ. මේක කවුරු හරි මෙහෙම ලියලා තිබ්බොත් වැරදි. p ධන q dot p dot q ගේ බා මෙහෙම ලියලා තිබ්බොත් මේක වැරදි. හරි කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බ එක. මෙතනින් එන්නේ p ධන q නේ. මේ p ධන q තමයි ගුණ වෙන්නේ. ඒක p වත් q වත් නෙමෙයි. මේ කියන්නේ මේ q යි මේකෙන් ගුණ වෙන්නේ. වැරදි නේ. අනිවාර්යයෙන්ම බ්‍රැකට්ස් තිබිය යුතුයි p ධන q. right. දැන් මම ඔයාලට දෙනවා සත්‍යතාවක් ගොඩනගන්න. හරි. මේකට සත්‍යතාවක් ගොඩනගන්න. මේකට සත්‍යතාවක් ගොඩනගන්න. ටග්ගාලා සත්‍යතාවක් ගොඩනගන්න ඉක්මනට. ඒක විභාගේ කියලා නෑ. මම ඔයාලට දෙනවා. සත්‍යතාවක් ගොඩනගන්න. කොහොමද සත්‍යතාවක් ගොඩනගන්නේ? පුතේ මේකේ විචල්‍ය කීයද තියෙන්නේ මේ ප්‍රකාශනේ? මේ ප්‍රකාශනයේ විචල්‍ය කීයද තියෙන්නේ? මේ ප්‍රකාශනයේ විචල්‍ය කීයද තියෙන්නේ? මේ ප්‍රකාශනයේ විචල්‍ය දෙකයි. එහෙනම් පුතේ එකක් p එකක් q. p q ට වෙනස් වෙන්න පුළුවන් ආකාර විචල්‍ය දෙක නිසා හතරයි. 0.0.1.1.1.1 පැහැදිලි. එතකොට පුතේ අපි p ධන කිව්ව මුලින් ගමු. p ධන කිව්ව. p ධන කිව්ව. ඒ කියන්නේ POQ කියන එක නෙවෙයි. වරහන් දුන්නාම වුණා. O කර්මය මේ O කර්මයේ ළමයි. O කර්මයේදී එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි. හරි. එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි. එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි. එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි. එහෙනම් දෙන්නා බිඳුවයි බිඳුවයි. එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි. එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි. එකක් හරි එක නම් අවුට්පුට් එක එකයි. දැන් මම ගන්නවා p.q. හෝ p.q ගේ බා. ඔයාලා ඕලෙල් ළමයි නිසා ඒලෙල් ළමයි නම් ටක් කරලා මේක ගන්න ඕනේ. ඕලෙල් ළමයි නිසා අපි ඉස්සරහම p.q ගමුකෝ. p.q and කර්මය p ගේ q ගේ and කර්මය එකක් කරලා බිඳුව නම් බිඳුවයි. and එක මතකයි නේද? and gate එක. හරි. a આવොත් b આવොත් output එක a.b. මේක මතක තියාගන්න ළමයි එකක් හරි බිඳුව නම් output එක බිඳුවයි. එච්චරයි. හරි. එහෙනම් ළමයි මේ දෙක එකක් හරි බිඳුව නිසා output එක මේක බිඳුව වෙනවා. එකක් හරි බිඳුව නිසා බිඳුව වෙනවා. එකක් හරි බිඳුව නිසා බිඳුව වෙනවා. දෙන්නම එක නිසා මේක එක වෙනවා. දැන් මම ගන්නවා p.q ගේ බා. p.q ගේ බා. දැන් p.q දන්නවනම් p.q ගේ බා කියන්නේ මේකේ බා එක. බිඳුව නම් එකයි, බිඳුව නම් එකයි, බිඳුව නම් එකයි, එක නම් බිඳුවයි. දැන් අපි p ධන q ගත්තා. p.q ගේ බා ගත්තා. දැන් අපිට ගන්න ඕනේ p ධන q dot p.q ගේ බා. ඒ කියන්නේ මෙන්න මෙයාවයි පුතේ n කර්මයට ලක් කරන්න ඕනේ. එහෙනම් අපිට අවසාන වශයෙන් ගන්න හැකි p ධන q වාරයක් p.q ගේ බා. ඒකට තොරණක් තියෙනවා වඩා හොඳයි. right. ඒකට මේ දෙන්නගේ ගුණිතය. පුතේ ගුණිතය ඩොට් එක කියන්නේ ගුණිතය. මෙයාගේ ගුණිතය. ගුණිතයක එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක බිඳුවයි. එකක් හරි බිඳුව නම් අවුට්පුට් එක බිඳුවයි. මෙවන් මේ දෙන්නගේ එකක් බිඳුවයි. දෙන්නම එක නිසා එකයි. පුතේ එකක් හරි බිඳුව නිසා බලන්න මේක ආපු අය. ඔයාලට එකපාර මේ දෙක වෙනුවට මේ දෙකම ගන්න නැතුව එකපාර මේක ගන්න පුළුවන් නම් වඩා හොඳයි. රයිට්. හරි. මේකත් සටහනක් දාගන්න ටක් ගාලා. මතක් කරන්න කියු නිසා ඔයාලා වෙනුවෙන් කරන්නේ. ටක් ගාලා මතක් කරගන්න. මේ වගේ චූටි ප්‍රශ්නයක් ඔයාලට එනවා. ඒකෙත් ලකුණක් දෙකක් එකතු කරගන්න. ටක් ගාලා ෂෙයාර් කරලා. රයිට්. ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් ටැග් ගහලා දාන්න. පුළුවන්. දැන් අන්තිම රූලට R ගන්න බැයිද කියලා අහනවා. ප්‍රශ්නයක් නැහැ. මේකට R ගන්නට ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන R කියලා දීලා තියෙනවනේ. හරිනේ?
ඔයාලට ළමයි මේ දැනුවත් කිරීම කරන්න ඕනේ. හරි. පළවෙනි දැනුවත් කිරීම. right. එනම ඊළඟ ප්‍රශ්නේ. හරිනේ? ඊළඟ ප්‍රශ්නේ. මොකක් හරි තිබ්බද ඒකේ? නෑනේ. තා ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බද නෑ නේද? බුලුවන් ප්‍රකාශන ඉදිරිපත් කරනවා. හරි. අපි ඒකම ලියවනේ ප්‍රකාශනයක් ලියව සත්‍යතාවවත් ලියව. right. පුතේ මෙන්න ඊළඟ ප්‍රශ්නය මේක 2019 ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය 2019 ප්‍රශ්නය. හරි. ටක් ගාලා කරන්න විනාඩියේ ටක් ගාලා කරන්න. 2019 ප්‍රශ්නය. ඉක්මනට කරන්න. ඔව් පුතේ සම්පත්සගේ පන්තිය උදේ තියෙන්නේ උදේ 8 ඉඳන් පැය 4ක ස්පෙෂල් සෙෂන් එකක්. අර ගංගහරුවාදා තියෙන්නේ හැමෝම එන්න වලට විශේෂ ඒලෝ ශිෂ්‍යත්වයක් පවා හම්බෙන්නේ. ටක් ගාලා කරන්න පුතේ. පහත දක්වා ඇති තාර්කික ద్వාරය සලකා බලන්න. ඉහත ద్వාරය සඳහා සත්‍යතා වගුව A හා P ලෙස තීරු දෙකකින් සමන්විත. ඒ කියන්නේ කොහොම හරි සත්‍යතා වගුව අඳින්න කියනවා. වරහන් ඇතුලේ තියෙනවා A හා P ලෙස තීරු දෙකකින් සමන්විතයිලු. A හා P ලෙස තීරු දෙකකින් සමන්විතයිලු. right. පහත දක්වා ඇති තාර්කික ద్వාරය සලකා බලන්න. බලන්න පුතේ no gate එකක් තියෙන්නේ හැබැයි ඔයාලට හුරු පුරුදු නෑ පොඩ්ඩක් නේද මේකේ අග්‍ර දෙක එකට සම්බන්ධ කරලා තමයි ඒ කියන අවුට්පුට් එක දෙන්නේ A level ළමයින්ට නම් මේක බලපුවම කිව්වේ හැකි මේක not gate එක කියලා A level කරන ළමයින්ට නම් O level කරන ළමයින්ට නොඋනත් O level ළමයින්ට මේක දැනගන්න පුළුවන් වෙන්න ඕනේ මේක ළමයි අනිවාර්යයෙන් මේ not gate එක ඔය not gate එකේ කාර්යම සිදුවන no වලින් නිර්මාණය කරපු පරිපතයක් ඔයාලට කියනවා ළමයි අපි universal gates කියලා. සාර්ව ద్వාර කියලා. ඔයාලා දන්නේ නැහැ ඔයා A level වලට තියෙන දේවල්. නමුත් ඒ මට්ටමට අවශ්‍ය නැහැ. ඔයාලට මේක ගොඩ දා ගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට කියන්නේ මේකේ සත්‍යතාව ගොඩ දෙන්නේ කියලා. right. අපි ඉස්සරහ මෙතෙන්ට යමු. හරි. සත්‍යතාව. මේක no gate එකක්. මේක පැහැදිලිව වදිනවා no gate එකක්. ඒ කියන්නේ ඔය කිය අනිත් පැත්ත. හරි. පැහැදිලි right ඊට පස්සේ මම මෙන්න මේ ඔයාලට තියෙන ප්‍රශ්න එකට යොමු කරන්න හිට group link එකම යවන්නම් අලුත් group එකක් හරි හදලා දාන්නම් හරිනේ right band වෙච්ච අයට right එතකොට පුතේ මේ බලන්න මෙතනින් A આવොත් මෙතන යන්නේ A මෙතන යන්නේ A හරි එතකොට පුතේ මේ බලන්න මෙතනින් A නෝ මෙතනින් A නෝ මේක no gate එකක් දෙකෙන් මේක no gate එකක් no gate එකේ කාර්ය තමයි ළමයි දෙන්නව ගුණ කරලා දෙන්නව එකතු කරලා බා කරනවා. දෙන්නව එකතු කරලා බා කරනවා. එතකොට මෙතනින් ඉන්නේ A නේ. A. මෙතනින් ඉන්නේ A නේ. ඊට A එකතු කරලා බා එකක් දානවා. බලන්න ගන්නවා ළමයි normal no gate එක කාර්යය නේද? AB આવොත් output එක ලියන්නේ A + B ගේ බානේ. A + B ගේ බානේ. දැන් මෙතන ඉන්නේ A මෙතනින් ඉන්නේ D. එහෙනම් A දන A ගේ බා. ළමයි අතරම මේක A level මට්ටමේදී ඔයාලට තියෙනවා බූලියානු බීජගණිතය කියලා එකක්. O level වලදී බූලියානු බීජගණිතය පරණ සිලබස් එකේ තිබ්බ අලුත් සිලබස් එකේ නැහැ. හරි. හැබැයි ඔයාලට තේරෙන්න ඕන ළමයි මෙන්න මේවා චුට්ටක් මතක තියාගන්නවා නම් හොඳයි. පොඩ්ඩක් හරි. මෙන්න මේකට මම උත්තරයක් කියන්නේ. A ධන A සමාන වෙන්නේ කාටද බූලියානු බීජගණිතයේදී 2A නෙමෙයි ඈ. ගණිතයේදී නම් A ධන A කියන්නේ 2A. බූලියානු බීජගණිතයේදී පුතේ A ධන A කියන්නේ කීයද? කාටද සමාන වෙන්නේ? කාටද කියන්න පුළුවන්? A ධන A කාටද සමාන වෙන්නේ? අන්න හරි. එක දරුවෙක් මට group එකේ message එකක් දෙන්න දැම්මා. පුතේ A ධන A සමානයි කාටද? Aට. මෙයා බිඳුව නම් මෙයා බිඳුවමනේ. බිඳුව ධන බිඳුව කියන්නේ බිඳුවයි ළමයි. බිඳුවයි යෝගකර්මයට ලක් කරොත් බිඳුවයි. මෙයා එක නම් මෙයාත් එකමනේ. එකයි යෝගකර්මයට ලක් කරොත් එකයි. හැමතිස්සෙම මෙයාට ලැබෙන්නේ කාගේ අගේමද? ඒකේ අගේමයි. හිතන්නකෝ මෙයා බිඳුව වුණා කියලා. මෙයා බිඳුවයි. බිඳුවයි එකතු කරාම මේක එකතු කරනවා කියන්නේ මෙතන ඕ කර්මයේදී. ඕ කර්මයේදී ලැබෙන්නේ බිඳුවමනේ. මෙතන එක නම් මෙතන එකයිනේ. එකයි ඕ කර්මයට ලක් කරලා ලැබෙන්නේ එකයිනේ. ඒ කියන්නේ සෑමටම A ට ගන්න අගයමයි මේක ලැබෙන්නේ. ඒ කියන්නේ මුදී A දර A කියන්නේ Aමයි. තව දෙයක් මතක තියාගන්න. A.A කියන්නේ කීයද? A.A ලේසි මේවා විභාගයට ලේසි වෙනවා මේවා දැනගෙන හිටියොත්. A.A කියන්නේ Aමයි පුතේ. මේ බලන්න
බිඳුව ඩොට් බිඳුව කියන්නේ කීයද බිඳුව එක ඩොට් එක කියන්නේ කීයද එකමනේ මේ ඒ බිඳුව නම් මේ බිඳුව වෙන්න බෑ ඒ එක නම් මේ එක වෙන්න බෑ බිඳුව ඩොට් බිඳුව කියන්නේ බිඳුව එක ඩොට් එක කියන්නේ එකයි ඒ කියන්නේ හැමතිස්සම ඒට ගන්න අගයමයි ප්‍රතිඵලය ලෙස එන්නේ හරි එහෙනම් මේකත් චුට්ටක් මතක තියාගන්න එහෙනම් පුතේ මට කියන්න දැන් මේ බලන්න ඒ දන ඒ කියන්නේ ඒමනේ ඒ කියන්නේ ඒ බා දැන් ඔයාලට තේරෙනව නේද මේකට A ඉන්පුට් එන්නේ output එක කවුද A බා A ඉන්පුට් එන්නේ output එක කවුද A බා දැන් A බා කියන්නේ කවුද B ඒ කියන්නේ මේක මොකක් වගේද not gate එකක් වගේ මේක මොකක් වගේද not gate එකක් වගේ පැහැදිලිද එහෙනම් පුතේ මේකේ සත්‍යතාවගුව columns දෙකකින් යන්නේ ආදාන තියෙන්නේ එකයි ප්‍රතිදානයේ P නම් P කියන්නේ අතර මෙයාගේ බාහිර එහෙනම් ඊට වෙනස් වෙන්න පුළුවන් එක ආදානය නම් අවස්ථා කීයද එක ආදානය නම් අවස්ථා කීයද දෙකයි පුතේ එහෙනම් ඊට බිඳුව වෙන්න පුළුවන් එක වෙන්න පුළුවන් බිඳුව ආවොත් A බා ඒට බිඳුව ආවොත් එයාගේ බා ඒ කියන්නේ මේක එක වෙනවා මෙතනින් එක ආවොත් එයා එකේ බා බිඳුව වෙනවා මෙන්න තියෙනවා පුතේ බලන්න මේක තේරිච්ච අය බලන්න මේක තේරිච්ච අය right ඉක්මනට ලියා ගන්න මේව තේරෙන්නේ නැත්නම් සිද්ධාන්ත වලට හිතුවට නැති ළමයි right මම ඔයාලට logic gates වල ප්‍රායෝගික ප්‍රශ්නයක් දෙනවා logic gates වල චූටි ප්‍රායෝගික ප්‍රශ්නයක් දෙනවා හරි logic gates වල චූටි ප්‍රායෝගික ප්‍රශ්නයක් දෙනවා එතනින් logic gates මතක් කිරීම චුට්ටක් අපි මේ ඔක්කොම කරානේ ළමයි ඔක්කොම කරානේ ඒ ටික මතක තියාගෙන යන්න පොඩි සහනයක් ඔයාලට ලැබෙයි චූටි ප්‍රායෝගික ප්‍රශ්නයක් දෙන්න හරි හරිනේ right එහෙනම් අපි වැඩේ පටන් ගමු හරිනේ right ලියගන්න මෙහෙම ප්‍රශ්නයක් මම හිතලා ප්‍රශ්නයක් දෙන්නම් ඈ හිතලා ප්‍රශ්නයක් දෙන්නම් මේකට අඳින්න ඕනේ මම මේ දෙන ප්‍රශ්නේ පොඩි ප්‍රශ්නයක් දෙනවා ඒ ප්‍රශ්න හිතලා ඔයා ඒකට ප්‍රකාශනයක් ගොඩනගන්නත් ඕනේ පරිපතයක් ගොඩනගන්නත් ඕනේ සත්‍යතාව ගොඩනගන්නත් ඕනේ හරි ප්‍රකාශනයක් ගොඩනගන්නත් ඕනේ සත්‍යතාව ගොඩනගන්නත් ඕනේ උදේ මොකද්ද තව හිතලා කරන ප්‍රශ්නයක් පරිපතයක් ගොඩනගන්න ඕනේ තව මේකේ ප්‍රශ්නයක් තිබ්බද තිබ්බ නේද තිබ්බා වගේ මතකයි යෝ තිබ්බා පුතේ තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා ඒකත් කරලා ඉවුවේ 2013 ඔව් right එහෙනම් හරියට ඊළඟට මොකද්ද තියෙන්නේ පහත තාර්කික පරිපතය සලකා බලන්න ඒ සඳහා අදාළ බූලියානු ප්‍රකාශනය ලියා දක්වන්න හරි උදාහරණයක් ගන්න කරන්න ඒක ලේසි ඉක්මනට කරන්න විභාගෙ කොට යන්න ඔතනින් පස්සේ ඒ ලෙවල් එන්නේ ඒ ලෙවලුත් කොට යන්න හරි කැම්පස් යන මට්ටමට එන්න අපි ඒ ලෙවල් කොට දාමු ආනලකින් කොහොම හරි එන ළමයිගේ IT වල දෙන ළමයිගේ ET කරන ළමයිගේ SFT කරන ළමයිගේ කොට දැමීමක් අපි සිදු කරලා දෙන්න right XY එහෙනම් x කියලා ආදානයක් තියෙනවා y කියලා ආදානයක් තියෙනවා හරි x ආදානය වෙනවා AND gate එකකට
y not gate එකක් කරහා ගිහිල්ලා තමයි එකට ආදානය වෙන්නේ. ඒකෙන් ප්‍රතිදානය වන එක o gate එකකින් තමයි යන්නේ. එතකොට x එකෙන් එන එක not gate එකක් කරහා ගිහිල්ලා y ව කෙලින්ම අරගෙන ඒක AND gate එකක් කරහා යනවා. ඒ AND gate එකකින් එන එක තමයි මේකට ආදානය වෙන්නේ අවසාන ප්‍රතිදානයක් තියෙනවා s කියලා. right. මේව පරිමතයක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. දැන් මේකේ විභාගෙදී නම් අහන්නේ බූලියානු ප්‍රකාශනය විතරයි. බූලියානු ප්‍රකාශනය විතරයි. අපි සත්‍යතාව වගුවත් අඳින්න. එතකොට ඒකත් මතක් වෙයි. බූලියානු ප්‍රකාශනයයි සත්‍යතාව වගුවයි දෙකම අපි නිර්මාණය කරමු. හරි නේද දරුවෝ? right. මේවල ලේසි ළමයි. මෙතනින් එන්නේ x. මේක y. y. එතකොට මේකට ආදානය වෙන්නේ y. y ආදානය වෙන අවුට්පුට් එක y bar. මේක AND gate එකක්. ඒ නිසා මේකෙන් ප්‍රතිදානය වෙන්නේ x.y bar. හරි දෙන්නගේ ගුණිතය. එන දෙන්නගේ ගුණිතය. මේක තමයි x එනම් මෙතනින් පිට වෙන්නේ x bar මේකට එන්නේ y. එහෙනම් මේකේ අවුට්පුට් එක මේක AND එකක් නිසා x bar.y. එහෙනම් මේක o gate එකක් නිසා මේකේ අවුට්පුට් එක එන්නේ දරුවෝ මොකක්ද? අවුට්පුට් එක එන්නේ මෙතනින් එන කෙනයි ඒ කියන්නේ x.y bar plus මෙතනින් එන කෙනයි x bar.y. A level කරන ළමයෙක් නම් මේකේ අවුට්පුට් එක හිතලා කියන්න පුළුවන්. A level වල මයින්ඩ් එකේ ඉන්න ළමයෙක් නම් මේකේ අවුට්පුට් එක මේකේ ප්‍රතිදානය හිතලා කියන්න පුළුවන්. සතතාව වදින්න නැතුව. පැහැදිලිද? මේකේ අවුට්පුට් එක වෙන්නේ 0.111 බිඳුවයි. මේක තමයි අවුට්පුට් එක දෙන්නේ. හරි. පැහැදිලි හිතලා කියන්න පුළුවන් ඒවා තමයි අමාරුයි උගන්නන්න මෙතන. මේක ඇත්තටම ගේට් එකක් ළමයි මේ සමස්ත පරිපතේ මේක ගේට් එකක්. මේක ඇත්තම කතාව මේ තියෙන ළමයි ඔයාලා A level වලදී ඉගෙන ගන්නවා මෙන්න මේ ගේට් එක. මේකට කියනවා XOR ගේට් එක කියලා. XOR ගේට් එක කියලා. ඔයා අපි ඉගෙන ගන්නවා A level වලදී XOR ගේට් එක. හරි? පැහැදිලි නේද? පැහැදිලි නැති වුණත් ප්‍රශ්නයක් නැහැ මේක ගන්නකො. අපි මේකට සත්‍යතාවයක් ඇදලා බලමු. හරි. මේකේ අවුට්පුට් කීයද පුතේ? අවුට්පුට් කීයද දරුවෝ? දෙකයි. මොනවද අවුට්පුට් දෙක? x සහ y. හරි. x y දෙන්න වෙනස් වෙන්න පුළුවන් ආකාරය කීයද? විචාර දෙනවා. වරහන්න ඕනේ නැහැ මේකට. මේකට වරහන්න අවශ්‍ය නැහැ. දැම්මත් එකයි නැතත් එකයි. වරහන්න දැම්මත් එකයි නැතත් එකයි. ප්‍රශ්නයක්. ඉන්පුට් x සහ y නේ. ඉන්පුට් දෙකයි. එන අවස්ථා හතරයි. 0.0.111 ඔමයි. පුතේ මේක x.y bar නේ. x ඉන්නවා. මම y bar හදා ගන්නවා. y bar. මෙතන මට y bar ඕනේ. x නම් ඉන්නවනේ මේකේ y bar හදා. y bar කියන්නේ y ව නොට් කරගෙන 0 නම් 1යි. 1 නම් 0යි. 0 නම් 1යි. 1 නම් 0යි. දැන් මම හදා ගන්නම් x.y bar. x.y bar. x මෙතන ඉන්නේ y bar මෙතන ඉන්නේ. මේ දෙන්නගේ ගුණිතය. ගුණිතයක දෙකක් කල 0 නම් 0යි. එකක් කල 0 නම් 0යි. දෙන්නම එක නිසා එකයි. එකක් කල 0 නම් 0යි. මේ දෙන්න දිහා බලන්න. දැන් ළමයි x bar.y නේ. y නම් ඉන්නවනේ. x bar හදාගන්න. x bar හදන්න x වල නොට් කර්මෙට ලක් කරලා. 0 නම් 1යි. 0 නම් 1යි. 1 නම් 0යි. 1 නම් 0යි. 1 නම් 0යි. හරිනේ. දැන් x bar ඉන්නවා. දැන් අපි ඕන x bar.y හදාගන්න. x bar.y. ඒ කියන්නේ x bar මෙතන ඉන්නවා දැන් y මෙතන ඉන්නවා. මේ දෙන්නගේ ගුණිතය බලන්න. ගුණිතය. එකක් කල 0 නම් 0යි ගුණිතය. එකක් කල 0 නම් 0යි. දෙන්නම එක නිසා එකයි. එකක් කල 0 නම් 0යි. එකක් කල 0 නම් 0යි. ඔන්න අපිට ආවා. මෙතන ඉන්නවා x.y bar, මෙතන ඉන්නේ x bar.y. දැන් අවසාන ප්‍රතිඵලය ගන්න තියෙන්නේ x.y bar y එයාට එකතු කරන්න ඕනේ x bar.y. හරි.
ඔයාලට පේනවා අඩු වෙති නේද අන්තිම ටික චූඩියෙන් ලියන්න මම මෙතනදි ගන්න ඕනේ මෙයාගේ එකතුවනේ x.y bar x.y bar plus මෙතන x bar y චූඩියෙන් ලියන්න right මෙන්න මේ දෙන්න දිහා හිතන්න දැන් මේ දෙන්න දිහා මෙයා සහ මෙයා දෙන්න ඔය දෙන්නගේ එකතුවනේ ඕනේ එකතුවකදී එකක් කරේ කරන අවුට්පුට් එක එකයි එකතුවකදී එකක් කරේ කරන අවුට්පුට් එක එකයි එහෙනම් මේ බිඳුවයි එක එකයි බිඳුවයි එකයි මම කියපු අවුට්පුට් එක ඇවිල්ලා නේද බලන්න කොච්චර ලස්සනද කියලා දැනුම වර්ධනය කරගත්තාම මේවා හිතලා කියන්න පුළුවන් බලන්න මේක තේරිච්ච මේක අඳින්න කියලා නෑ විභාගේ මේක විතරයි වට ගන්න කියලා තියෙන්නේ නමුත් ඕන නම් ඕන නැද්ද හරිනේ අද ටිකක් ගේට්ස් වලට මුල් තැන දෙන්නම් හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න දරුවෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න හරි ප්‍රායෝගික ප්‍රශ්නයක් දෙනවා ප්‍රායෝගික ප්‍රශ්නෙන් පස්සේ ගේට්ස් ඉවරයි නැවත මතක් කිරීම XOR oral වලට එන්න ඉඩ තියෙනවා මොකද පරණ සිලබස් එකේ XOR ගේට් එක මම හිතන්නේ තිබ්බා පරණ සිලබස් එකේ අලුත් සිලබස් එකේ නැත්තේ right HTML තව අපිට තව දවස් කිහිපයක් තියෙනවා ළමයි ඔයාලා ලියන්න කලින් බය වෙන්න එපා HTML ආයෙ මම මතක් කරන්න ප්‍රශ්න ටික විභාග ප්‍රශ්න ටික අපි එක දවසක් දාලා HTML සෙමින එකක් විදිහට සම්පූර්ණයෙන් මතක් කරමු HTML ප්‍රශ්න ටික හෝ නැත්නම් නැවත රිවිෂන් එකක් විදිහට මොකද මේ ප්‍රශ්න රිවිෂන් එකේ කරාම සිද්ධාර්ථ ටික මතක් කරාම ආයෙ ඔක්කොම කරන්න පුළුවන් ඕනනම් HTML එක දවසක සෙමින එකක් දාන්න මුළු සිලබස් එකේ තියෙන කාරණා ටික එක දවසකින් ඉවර කරන්න අවශ්‍ය නැහැ ආයෙ මතක් කරලා ප්‍රශ්න එක දෙහිකුත් එක්ක හරි ඒක වෙන දවසක කරලා දෙන්න අපේ මම අඳුරන කිරිබත්ගොඩ ආයතනයකින් ස්පෙෂල් සෙමිනාර් වගේක් කරනවා නම් ඉංග්‍රීසි මීඩියම් මැත්ස් ඉංග්‍රීසි මීඩියම් සයන්ස් එතකොට වෙනම සිංහල ඉතිහාසය ඒ වගේ සෙමිනාර් මුළු විෂය දේශයම ආවරණයස ලොකු ටියුට් එකක් දීලා ඉංග්‍රීසි ටෙන්සස් ටික එහෙම කතා කරන සෙමිනාර් එකක් යනවා ඒකේ නම් ළමයි මම හිතන්නේ ගාස්තුවක් යනවා ඒක අපේ ආයතනයෙන් කරන එක විෂයන් ඔක්කොම ඉතිහාසය එතකොට විද්‍යාව ඉංග්‍රීසි ගණිතය IT කොමර්ස් ඔක්කොම ටික ඒකෙත් මම දැනුවත් කිරීමක් ඕනේ නම් ගෲප් එකට දාන්න ගෲප් එක ලිටරචර් ඔක්කොම ටික මැක්සිකෝන් එකේ ළමෙක් මැසේජ් එකක් දාලා තිබ්බා මැක්සිකෝන් එකේ මම ඒක හෙට දැනුවත් කිරීම කරනවා පුතේ ඒ සම්මන්ත්‍රණය සම්බන්ධව කිරිබත්ගොඩ මැක්සිකෝන් ආයතනය විසින් කරන්නේ හරි මම ඒකේ නම් ළමයි මම හිතන්නේ ආයෙ කිරීමක් කරනවා මම ඒක ඔයාලට ඕන නම් සහනයක් අරගෙන දෙන්න. ඔයාලට ඕන නම් සහනයක්. ඒ කියන්නේ මේ මුළු සෙමිනාර් සීරීස් එකටම අවශ්‍යයි නම් සහනයක් අරගෙන දෙන්න. ඔන්ලයින් කරන්නේ පැය 6ක 7ක වගේ වැඩක් එක දවසකට යනවා. එතකොට ඔයාලට මුළු විෂය නිර්දේශයම ආවරණය වෙනවා. හොඳට මතක් වෙනවා මුළු විෂය ඔක්කොම ටික. හරි අවශ්‍යයි ඉන්නවා නම් කියන්න මම හෙට කොමර්ස් තියෙනවා පුතේ. කොමර්ස්ුත් තියෙනවා ඔක්කොම. ඒ මුළු විෂයන් ඔක්කොම මම හිතන්නේ පොඩි සුළු මුදලක් ගන්න. මම ඒක මගේ ගෲප් එකේ දැනුවත් කරන්නම් ඔයාලව. ඒ ළමයිට මගේ මේ ගෲප් එකේ ඉන්න ළමයිට මම සර්ලට කතා කරලා පොඩි ඩිස්කවුන්ට් එකකුත් අරගෙන දෙන්නම්. හරි? මගේ සහෝදර බොහොම හිතවත් තරුණ ජාවයක් සහිත හොඳ දක්ෂ ගුරු ටිකක්. මම හෙට ගෲප් එකේ දාන්නම් පුතේ. ඔයාලා එතන ඔෆිස් එකට කතා කරලා ඒ වැඩ කරන්න. හරිනේ? right. හෙට දාන්න. හරිනේ? මෙතන ඉන්නවා ඒ සෙමිනාර් එක ගැන දැනුවත් වෙච්ච ළමයි නේද මැක්සිකෝන් කියලා කිව්වහම කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා හොඳයි තියෙනවා ඉංග්‍රීසි තියෙනවා IT තියෙනවා ඉංග්‍රීසි ලිටරචර් ඇති ඒ සෙමිනාර් එකේ මට මතක නැහැ ඇති බොහෝ විට මම ඒකේ පෝස්ට් ටික ඔක්කොම හිත දාන්නම්කෝ ගෲප් එකට රයිට් එහෙනම් ළමයි මේක හරිය ලියාගත්තානේ ඔයාලා ළමයි අන්තිම ප්‍රශ්නේ දැන් ප්‍රශ්න ලියාගන්න ප්‍රායෝගික ප්‍රශ්නයක් ලියාගන්න प्रायोगिक प्रश्न
අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක්. හොඳට ප්‍රශ්නයක් ඈ. මේක හොඳට කරන්න. විභාගෙට එන්න පුළුවන් જાති එකක්. අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක්. අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක්. පිළිබඳ විස්තර පහත දැක්වේ. අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් පිළිබඳ විස්තර පහත දැක්වේ. අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් පිළිබඳව විස්තර පහත දැක්වේ. හරි. මෙම සංඥා පද්ධතියේ අඳුරට සංවේදී සංවේදකයක්. අඳුරට සංවේදී සංවේදකයක්. මෙම සංඥා පද්ධතියේ අඳුරට සංවේදී සංවේදකයක්. ඒකට නමක් දෙන්න ළමයි. අපි ඒ කියලා දෙමු. ඒ කියලා දෙමු. එහෙනම් අඳුරට සංවේදී සංවේදකය ඒ කියලා දෙන්න. බලන්න අතට ඒ කියලා දාගන්නකො. අඳුරට සංවේදී සංවේදකයක් අපි ඒ කියලා දාමු. අඳුර ගන්න සෙන්සර් එකක් තියෙනවා. ඒ කියලා. අඳුරට සංවේදී සංවේදකයක් බලන්න අතට ඒ දුමකට සංවේදී සංවේදකයක්. දුමක් අඳුර ගන්න පුළුවන් ඒ සෙන්සර් එක. දුමක් පිටුනොත් ඒ දුම අඳුරගෙන පොඩි සිග්නල් එකක් නිකුත් කරන විදිහට අපි පොඩි වැඩක් කරනවා. දුමකට ගින්නක් නගිද්දී දුමක් එනවා. දුමකට සංවේදී සංවේදකයක්. දුම අපි දාමු එක B කියලා. ඔය පිරිළම එහෙම දන්නවනේ ටිකක් දුම් ගැන. දුම් ගැන දන්නව නේද? දුමක් එහෙම දාලා තියෙනවද උඹලා? ඈ දුම් එහෙම දැකලා ඇතිනේ. ඔව්. නෑ නේ අපෝ නෑ. පොඩ්ඩක් අඳුරට සංවේදී සංවේදකයේ ඒ දුමට සංවේදී සංවේදකයේ වී සහ ගිනි දැල් හඳුනා ගැනීම සඳහා සංවේදකයක් පවතී. ගිනි දැල් හඳුනා ගැනීම සඳහා සංවේදකයක් පවතී. ගිනි දැල් හඳුනා ගන්න සංවේදකයක් C කියලා දානවා. එන ළමයි මේක මේ අනුතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් නිකුත් කරන එකක්. මම මේ හිතලා ප්‍රශ්නයක් දෙන්නේ මේ වගේ මොනවා ප්‍රශ්නයක් එයි. හරි? පැහැදිලිද? එතන අඳුරට සංවේදී සංවේදකයක් තියෙනවා. දුම අඳුර ගන්න සංවේදකයක් තියෙනවා. ගිනි දැල් අඳුර ගන්න සංවේදකයක් තියෙනවා. මේ සංවේදක පොතේ එක්ක සක්‍රියව අක්‍රියව පවතිනවා. සක්‍රිය අවස්ථාව 1යි අක්‍රිය අවස්ථාව 0යි. ඒ කියන්නේ අඳුර වැටෙද්දී එයා සක්‍රිය වෙනවා 1 වෙනවා. නැත්තම් 0යි දවල්න. ඒ වගේ. දුමක් වැටුනොත් 1 වෙනවා. දුම නැත්තම් 0යි. ගිනි දැල් ආවොත් 1 වෙනවා. නැත්තම් 0යි. හරි. ලියන්න. මෙම සංවේදක තුන සක්‍රියව හෝ අක්‍රියව පවතී. ඒ කියන්නේ මේක බූලියානු විචලනයක් වගේනේ. එයාට වෙන්න පුළුවන් අවස්ථා දෙකයිනේ. ඒ කියන්නේ එයා බූලියානු විචලනයක් වගේනේ. මෙම සංවේදක දෙක සක්‍රියව හෝ අක්‍රියව පවතී. මෙම සංවේදක දෙක සක්‍රියව හෝ අක්‍රියව පවතී. මෙම සංවේදක තුන සක්‍රියව හෝ අක්‍රියව පවතී. මෙම සංවේදක තුන සක්‍රියව හෝ අක්‍රියව පවතී. හරි. මෙන්නමයි ප්‍රශ්නේ. මේක ක්‍රියාත්මක වුණ වෙලාව. එතන මේක ගිනි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් මේක. මේ සෙන්සර්ස් තුන හරහා තමයි මොකක් හරි එලාම් එකක් හරි සිග්නල් එකක් හරි වදිනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. හරි වදිනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. හරි. මෙන්න ළමයි මේ එලාම් එක මේ සිස්ටම් එක වදින විදිය තර්කය. ඒක එක එක්කෙනාට එක එක තර්කයට අනුකූල ලෙස දෙන්න පුළුවන්. මම නිකන් හිතලා දැන් එකක් දෙනවා ඒකට අනුකූල ලෙසව පරිපතයක් අදින්න. මෙච්චරයි. ලියන්න පුතේ. අන්ධකාර මොහොතේ ඔන්න ප්‍රශ්න. අන්ධකාර මොහොතේ ඒ කියන්නේ අඳුරු අවස්ථාවේ තියෙනවා. අන්ධකාර මොහොතේ දවල් නෙමෙයි අන්ධකාර මොහොතේ දුමක් හෝ ගින්නක්. අන්ධකාර මොහොතේ දුමක් හෝ ගින්නක් अंधकार मोहते दुमक होगिन ඇතිවු විට अंधकार मोहते दुमक होगिन
නැත්නම් මෙහෙම ප්‍රශ්න දෙන්නත් පුළුවන් ওই ප්‍රශ්න. අන්ධකාර මොහොතේ දුම සහ ගෙඩි දැල්ලෙන සංවේදක දෙකෙන් එකක්වත් සක්‍රිය වූ විට ඕකම තමයි කතාව. අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය ක්‍රියාත්මක වේ. හරි. ඒක ඔයාලා කැමති විදිහට ලියා ගන්න පුළුවන්. ලියන්න. අන්ධකාර මොහොතේ දුමක් හෝ ගින්නක් කියලා ලිව්වත් කමක් නැහැ. ඒ තර්කයම තමයි අන්ධකාර මොහොතේ ඉතිරි සංවේදක දෙකෙන්, ඒ කියන්නේ දුම හෝ ගිනි දැල් කියන සංවේදක දෙකෙන්. අන්ධකාර මොහොතේ කිව්වම ඒ ඇක්ටිව් නේ. අන්ධකාර මොහොතේ ඉතිරි සංවේදක දෙකෙන් එකක්වත් සක්‍රිය නම් එකක්වත් සක්‍රිය නම්, එකක්වත් කිව්වම එකක් වුණත් කමක් නැහැ, දෙකක් වුණත් කමක් නැහැ. එකක්වත් සක්‍රිය නම් අනතුරු ඇඟවීමේ සංඥාව නිකුත් කරයි. 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 right. ඕක තමයි තර්කය. ඉහත තර්කයට ගැලපෙන සත්‍යතාවව ගොඩනගන්න. එක පුතේ සත්‍යතාව. ඉහත තර්කයට ගැලපෙන සත්‍යතාවව ගොඩනගන්න. දෙවෙනි ප්‍රශ්නය ඉහත තර්කයට ගැලපෙන බූලියානු ප්‍රකාශනය ගොඩනගන්න. ඉහත තර්කයට ගැලපෙන බූලියානු ප්‍රකාශනය ගොඩනගන්න. හරි. ඔන්න පුතේ ප්‍රශ්නය. සංවේදක තුනක් තියෙනවා. අඳුරට සංවේදී සංවේදකයක්, දුමට සංවේදී සංවේදකයක්, ගිනි දැල් වලට සංවේදී සංවේදකයක්. තව ළමයි ඕනනම් දෙන්න පුළුවන්. අනතුරු ඇඟවීමේ සංඥාව නිකුත් වන අවස්ථාව එක ලෙසත්, නොවන අවස්ථාව බිඳුව ලෙසත් ගන්න. ඒ වගේ දෙන්න පුළුවන්. එතකොට අඳුරට සංවේදී අඳුර ගන්න අවස්ථාව එකයි, අඳුර නැති අවස්ථාව බිඳුවයි. එහෙම ගමු. දුම අඳුර ගන්න අවස්ථාව එකයි, නැති අවස්ථාව බිඳුවයි. ගිනි දැල් අඳුර ගන්න අවස්ථාව එකයි, නැති අවස්ථාව බිඳුවයි. ඒ බූලියානු විචල්‍ය මත ක්‍රියාත්මක වෙලා පරිපථයෙන් ලැබෙන සිග්නල් එක මත අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය ක්‍රියාත්මක වන අවස්ථාව එකයි, නොවන අවස්ථාව බිඳුවයි. කියලා හිතමු. දැන් පුතේ ඔය තර්කය ගැන හිතලා ඔයා සත්‍යතාවයක් අඳින්න ඕනේ. අඳුර තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අඳුර අවස්ථාවේදී ඉදිරි සංවේදක දෙකෙන් එකක්වත් සක්‍රිය වුණොත් තමයි ගිනි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය නිකුත් වෙන්නේ. හරි. දැල්ලමයි. හරි. එහෙනම් ඉහත සිද්ධියට ගැලපෙන සත්‍යතාව වගුව ගොඩ නගන්න. ඒ සත්‍යතාව වගුව ඇසුරින් හෝ මොනෑම් ක්‍රමයකින් හිතලා උදේ බූලියානු ප්‍රකාශනය ගොඩ නගන්න. සත්‍යතාව වගුවයි බූලියානු ප්‍රකාශනය. ඊට පස්සේ තුන්වෙනි එකක් දෙන්න. හරි. සත්‍යතාව වගුවයි බූලියානු ප්‍රකාශනය දන්නවනම් අපිට තව මොකක් කියන්න පුළුවන්? තාර්කික පරිපථය යන දක්වන්න. තාර්කික පරිපථය. තාර්කික පරිපථය යන දක්වන්න. රයිට්. වැඩි පටන් ගමු. ඒලර් වලට ආව මේ වගේ ප්‍රශ්නයක්. ඊට වඩා ටිකක් සරලව දුන්නේ. දැන් මුදේ මේකේ සංවේදක තුනක් තියෙනවා ABC කියලා. ABC තුනයි නම් අවස්ථා කීයද සත්‍යතාව වගේ. ABC තුනයි නම් අවස්ථා කීයද සත්‍යතාව වගේ. ABC තුනයි නම් අවස්ථා කීයද සත්‍යතාව වගේ. 8. උදේ
බිඳුවයි 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 එකයි බිඳුවයි එකයි බිඳුවයි බිඳුවයි එකයි 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 බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි එකයි 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 බිඳුවයි එකයි 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 ඕමනේ බිඳුව අතරයි එකේ අතරයි බිඳු දෙකයි එකේ දෙකයි බිඳු දෙකයි එකේ දෙකයි බිඳුව එකයි බිඳුව එකයි බිඳුව එකයි බිඳුව එකයි දැන් ළමයි මේ සංවේදක තුන මත එයාගේ පිහිටීම මත තමයි අවුට්පුට් එක අපි F කියලා ගමුකෝ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ එක නම් මෙතන එක දැම්මොත් ඒ කියන්නේ අනුතුරු හැඟීම් සංඥා පද්ධතිය ක්‍රියාත්මක වෙනවා නැත්නම් බිඳුව. හරි. දැන් මේක කියනවා අඳුරු අවස්ථාවේදී අන්ධකාර මොහොතේදී තමයි මේක වදින්නේ. අන්ධකාර මොහොතේදී. හරි. එහෙනම් අඳුර ගන්නේ ඒනේ. මේ බිඳුව කියන්නේ අඳුර නෙමෙයි දවල්නේ. අන්ධකාර මොහොතේදී තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙන්න මේ අවස්ථා හතරේදී තමයි මේක ක්‍රියාත්මක වෙනවා නම් වෙන්නේ. මේ අවස්ථා හතරේදී තමයි මේක ක්‍රියාත්මක වෙනවා නම් වෙන්නේ. අන්ධකාර අවස්ථාවේදී ඉතිරි සංවේදක දෙකෙන් එකක්වත් හරි. අන්ධකාර මොහොත මේකයි. හරි. ඉතිරි සංවේදක දෙකෙන් එකක්වත්. ඒ කියන්නේ තමයි ඇත්තටම මේ අවස්ථාවේදී අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් මේක කියයි කියලා බිඳුවයි කියලා. මොකද අඳුර නෙමෙයි. හරි. අන්ධකාර මොහොතේදී ඉතිරි සංවේදක දෙකෙන් එකක්වත්. මේදී ඉතිරි සංවේදක එකක්වත් ඇක්ටිව් නැහැ. එහෙනම් බිඳුවයි. ඉතිරි සංවේදක එකක්වත් එකක් ඇක්ටිව්. එකක්වත්. ඕකේ. දෙකම නම් ප්‍රශ්නයක් නැහැ. එකක්වත් කියන්නේ දෙකම නම් කවන්නේ නැහැ. මෙන්න මේක තමයි සත්‍යතාව අවබෝධ. මේක තමයි සත්‍යතාව අවබෝධ. බලන්න මේක ආපුවයි. මේ මට්ටමේ ඉන්න ඕනේ. ඕලෙල් ළමෙක් නම්. ළමයි මේ වගේ සත්‍යතාව අවබෝධයෙන් මේකට SOP එක වගේ එකක් ලියලා SOP ලියලා සුළු කරලා මේකේ ප්‍රකාශනය ගන්න පුළුවන් A level වලදී. නමුත් මේ A level නෙමෙයි. A level වලදී SOP POS ප්‍රකාශන කියන එකක් උගන්වන්නේ නැහැ. ඒතර මේකේ ප්‍රකාශනය අපි හිතලා ගමු. ඒතර සත්‍යතාව අවබෝධ දෙන්න කිව්වොත් මේක තමයි උත්තරය. දෙවෙනි එක පුතේ. හරි. අඳුර කියන එක අනිවාර්යයි. අන්ධකාර මොහොතේ ඉතුරු දෙකේ එකක්වත්. අඳුර කියන එක අනිවාර්යයි. එහෙනම් තමයි අඳුරු වෙන්න ඕනනේ. එහෙනම් තමයි අඳුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක එක වෙන්න ඕනනේ. එහෙනම් තමයි ඒක ඒ කියලා ගන්නවා. අඳුරේදී අඳුරක් තියෙන්න ඕනේ. ඉතිරි දෙකෙන් එකක් හෝ වෙන්නත් ඕනේ. ඉතිරි දෙක එකක් හෝ වෙන්නත් ඕනේ. ඉතිරි දෙක මොනවද? B සහ C නේ. ඉතිරි දෙකෙන් එකක්වත් එක නම් එක වෙන්නේ මොකද්ද? එකක්වත් එක නම් එක වෙන්නේ මොකද්ද? and එකද ඔය එකද? එකක්වත් කිව්වම අපි දන්නව ඔය එකද? ඔය එක. දෙකෙන් එකක්වත් දෙකම නෙමෙයි. දෙකේ එකක්වත් ඕකේ නම් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එකක්වත් කිව්වොත් තමයි වලට තියාගන්න ඕන එක. එතකොට මේකත් අනිවාර්යයි මේ දෙකේ එකකුත් අනිවාර්යයි. ඒ කියන්නේ ඇත්තමමයි මෙයක් එක වෙලා මේකත් එක වෙන්න ඕනේ. එහෙනම් මෙතන මම එන්නේ මෙන්න මේක ප්‍රකාශනය. අඳුර වෙන්න මේපයි ඒකත් එක්ක මේක අත්‍තරම කියන්නේ BOC ඔන්න ඔහොම එකක් BOC ඔන්න ඔහොම එකක් වෙන්න ඕනේ අඳුර වෙන්න ඕනේ BOC ඒ දෙකෙන් එකක්වත් කියන අර්ථය ඔකේ වෙන්නේ. එතන මේකෙදි තමයි අඳුර අනිවාර්යයි. අඳුරෙදී මේ දෙකෙන් එකක්වත් ඕකේ වුණොත්. ඒ කියන්නේ දෙකම බිඳුව වුණොත් නෑ. මේක බිඳුවයි කියලා මෙතන බිඳුවයිනේ. බිඳුවරක් මෙතන කී වුණත් බිඳුව වෙනවනේ. එතකොට පැත්ත වෙන්නේ නෑනේ. මේක එක වෙන්න ඕනේ. මේක බිඳුව වුණොත් මොකද වෙන්නේ? මේ ඔක්කොම බිඳුව වෙනවනේ. මේක බිඳුව වුණොත් මේ ඔක්කොම බිඳුව වෙනවනේ. එහෙනම් මේක එක වෙන්න ඕනේ. ඒ කියන්නේ අඳුර වෙන්න ඕනේ. මේ දෙක එකක්වත් මේක එක වුණොත් මේක බිඳුවක්වත් කවන්නේ නැහැ මේක එකයිනේ. මේක එක වුණොත් මේක බිඳුවක්වත් කවන්නේ නැහැ මේක එකයිනේ. මේ දෙකම එක වුණොත් කොහොමද එකයිනේ. මේ දෙකම බිඳුව වුණොත් මේක බිඳුව වෙනවනේ. එහෙනම් තේරෙන්න ඕනේ. එහෙනම් ප්‍රකාශනය මේක. බන් මේක තේරිච්චයි. බන් මේක තේරිච්චයි. right. එහෙනම් පරිපතය අඳින්න කියනවා. පරිපතය තුන්වෙනි එක. පරිපතය A dot
B plus C. A B C A ඒක කෙලින්ම ගන්න පුළුවන්. B plus C B මෙතනින් ගත්තා C මෙතනින් ගත්තා. O gate එක දැම්මා. එතකොට මෙතනින් එනවා B plus C. මෙතනින් එනවා A. උදේ මේ දෙන්නම ඩොට් කියන්නේ ගුණ කරන්න ඕනේ. එහෙනම් මෙතන AND එක AND එක දැම්මොත් තමයි මොකද වෙන්නේ? මෙතනින් අනිවාර්යෙන් එනවා මොකද වෙන්නේ? A වාරයක් B ධන C. බලන්න තේරිච්ච SOPPOS කතාවක් මම කියලා දුන්නේ නැහැ මොකද O level වලට ඒක උගන්වලා නැති නිසා ඒවා A level වලට එකක් බලන්න මේක තේරිච්ච හරියට තිතට හිතලා ගන්න ලියා ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න හරි logic gates ඇති logic gates ඇති හරි නෑ SOPPOS කියලා දෙනවා නම් හොඳයි ඒක ඇත්ත. හරි. නමුත් වාගේ පොතේ සිලබස් එකේ ඒක දාලා නැති නිසා මම කියලා දෙන්නේ නැහැ. මේකේ SOP එකක් ගන්නවා කියන්නේ මහලු දෙයක් නෙමෙයි මේකේ SOP එක වෙන්නේ A B bar C plus AB C bar plus ABC ප්‍රකාශනය. ඒක ගණන් සුළු කරනවා. වැඩක් නැහැ. වැඩක් නැහැ නෙමෙයි. ඔයාලා සිලබස් එකට නැති නිසා ඉතල එකක් එන්නේ නැහැ. හරි. එළම වැඩේ. A level වලට ඉතින් ඔක්කොම සුපිරියර් තියෙනවා. දැලමයි අපි මෙහෙම දැක් කරමු. හරි? දැන් ඔයාලට ඉදිරියට තව පැස්කල් සෙමින එකක් එහෙම එනවා. හරි? රෙකෝඩින්ග්ස් ඒවා සයිට් එකේ රෙජිස්ටර් වෙන හැටි දාන්න මේකට මට මෙසේජ් එකක් දාන්න මම හිත දාන්නම්. WhatsApp වලින් වගේ ඩීටේල්ස් දාලා. දැන් අපි Excel ප්‍රශ්නයක් කරමුද? Access ප්‍රශ්නයක් කරමුද? පැස්කල් කරමුද? පැස්කල් ටිකක් කරමුද? පැස්කල් ටික කරන්නේ මම. ලස්සනට. Pascal access database හැම එකකටම ප්‍රතිචාර තියෙනවා. හරි? හරි. මම චූටි තියරි එකක් ඔයාලට කියලා දෙන්නම්. Pascal වලින් චූටි තියරි එකක් බෝඩ් එකේ ලියලා ටක් ගාලා කියලා දෙන්නම්. චූටි තියරි එකක් බෝඩ් එකේ ලියලා කියලා දෙන්නම්. චූටි තියරි එකක් ඈ. හරි. මම ඔයාලට මතක ඇති Pascal වල දැන් ගොඩක් දේවල් කරා එදා ප්‍රැක්ටිකල් එක දැන් අද ප්‍රැක්ටිකල් කරන්න අවශ්‍ය නැහැ. මම මේ සිද්ධාන්ත ටික නැවත විශේෂ සම්මන්ත්‍රණයක් දානවා Pascal වලට විභාගේ ලඟ වෙලා අන්තිම දිනේට අර නිමාඩු දෙන්න කලින් දිනේට වගේ දිනයක් කියලා මම Pascal ස්පෙෂල් සෙමිනාර් එකක් දානවා. ඒකට ඔයාලා එන්න පුළුවන් නම් ඇවිල්ලා මුළු Pascal flow chart pseudo codes Pascal ඔක්කොම ආවරණය වල ලෙස එක සම්මන්ත්‍රණයක් ගොඩක් තමයි ගිල්ලීම පරිදි දාන්න කියලා තියෙනවා. මගේ කිරිබත් ගොඩ ළමයි කියන්නේ කිරිබත් ගොඩ ආයතනේ මම ඕලෙල් කරන්නේ නැහැ නේ ඒකට කරන්නේ. ඒ ආයතනේ ළමයිට මේක මොකක් හරි කරලා දෙන්න කියලා එහෙම ඉල්ලීම් ටිකක් තිබ්බා. අපි ඒක වැඩේ කරලා දෙන්න. right. එහෙනම් ළමයි අපි ඔයාලට මතක ඇති loop කතා කරන්නේ. ওই loop වල තියෙනවා ළමයි while loop එක කියලා එක. අපි for loop එක විතරයි කතා කරේ. අපි for loop එක විතරයි නේද කතා කරේ. අපි for loop එක විතරයි නේද කතා කරේ. ඔව්. while loop එක කතා කරේ නැහැ. හරි. for loop එක කතා කරා. while loop එක කතා කරේ නැහැ. එහෙනම් අපි චුට්ටක් ටක් ගාලා මේක මතක් කරගමු. ලියන්න. while loop. අපි while loop එක චුට්ටක් සාකච්ඡා කරමු මේ යටතේ. while loop එක ඈ. right. මම ඔයාලට දෙනවා පොඩි flow chart එකක්. දෙනවා.
ෆ්ලෝ chart එක දීලා ඒ ෆ්ලෝ chart එක ඇසුරුනොත් ඒකත් චුට්ටක් ඇඳලා අපි මේකේ while loop එක ගැන සාකච්ඡා කරමු. right. මම ඔයාලට දෙනවා නම් චූටි ප්‍රශ්නයක්. චූටි ප්‍රශ්නයක්. මම මෙන්න මේකයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ඇසුරින් මම මේක කියලා දෙන්නම්. right. මෙහෙම ලියා ගන්නකො. 1 සිට 10 දක්වා මුද්‍රණය වීම සඳහා මේ වගේ ප්‍රශ්න මම දීලා තියෙනවා for loop එකෙන් දීලා තියෙනවා while loop එකෙන් දීලා තියෙනවා. දැන් තමයි මේක නැවත චුට්ටක් මතක් කිරීමක් යන්නේ. 1 සිට 10 දක්වා මුද්‍රණය වීම සඳහා 1 සිට 10 දක්වා මුද්‍රණය වීම සඳහා ඉන්පුට් මුකුත් නැහැ නිකන් රන් කරපුවාම එකේ ඉඳන් 10ට මුද්‍රණය වෙන්න ඕනේ. ඕවා for loop වල ලියන්න මම කියලා දුන්නා. දැන් ළමයි Pascal වල පොඩි මේ while loop එක චුට්ටක් කියලා දෙන්නම් මම ඈ. මම සෙමිනාර් එකේදී නැවත මේවා කියලා දෙන්නම්. 1 සිට 10 දක්වා මුද්‍රණය වීම සඳහා පළවෙනි ප්‍රශ්නේ ගැලීම් සටහනක් අදින්න. ගැලීම් සටහනක් අදින්න. ඕක කියලා දීලා තියෙන ඕන තරම්. 1 සිට 10 දක්වා මුද්‍රණය වීම සඳහා එක ගැලීම් සටහනක් අදින්න. එම ගැලීම් සටහන එම ගැලීම් සටහන එම ගැලීම් සටහන එම ගැලීම් සටහන උදේ while loop එක භාවිතයෙන් එම ගැලීම් සටහන while loop එක භාවිතයෙන් Pascal කේතයකට හරවන්න. එම ගැලීම් සටහන while loop එක භාවිතයෙන් Pascal කේතයකට හරවන්න. මම මේකෙන් while loop එක ක්‍රියාත්මක වන විදිහ ඔයාලට කියලා දෙන්නම්. right. විනාඩියක් දෙනවා. ඉස්සරහම. එකේ ඉඳන් 10ට මුද්‍රණය වෙන්න ගැලීම් සටහන අදින්න. ඊට පස්සේ ඒ ගැලීම් සටහන while loop එක පාවිච්චි කරලා අපි කියලා දුන්න සිද්ධාන්තත් එක්ක පාවිච්චි කරලා හරි මේකට විනාඩි 10යි ගන්න වෙනවා. විනාඩි 10 15 මේකට අග්ගාලා කියලා දීලා අපි ඩේටාබේස් ප්‍රශ්නකුත් කරමු. Excel ප්‍රශ්නකුත් පුළුවන් වුණොත් කරමු. ඩේටාබේස් කරලා ඉවරයි. ඩේටාබේස් ඔක්කොම සිද්ධාන්ත කරලා ඉවරයි. වීඩියෝස් බලන්න ඕනේ. මට කතා කරන්න නෑ මට. වීඩියෝස් ඔක්කොම දෙන්න. right. ලියන්න. අද නම් වැඩි කරන්නේ නෑ. අද අපි පැය දෙකමාරක් තමයි කරන්නේ. නමුත් මේ මට අවශ්‍යයි ඔක්කොම මතක් කිරීමක් කරන්න. හරි ටක් ගාලා කරන්න. Cool. For loop එකෙන් අපි ඔය ලිව්වා. For loop එක කළා. එක්කෙනෙක් කියනවා for loop එක කියලා දෙන්නලු. For loop එක අපි කළා. 2 එකයි down 2 එකයි දෙකම කළා. දැන් මේ while loop එක චුට්ටක් කියලා දෙන්න යන්නේ. ඒකයි while loop එකෙන් කරන්න කිව්වේ. හරි. එකේ ඉඳන් 10ට මුද්‍රණය වෙන්න ගැලීම් සටහනක් අදින්න. ඊට පස්සේ ඒ ගැලීම් සටහන පරිවර්තනය කරන්න Pascal වලින් while loop එකකින් Pascal කේතයක් බවන්න. right. ටක් ගාලා විනාඩියක් දෙන්න. ටක් ගාලා කරන්න. ඔය 10 වසර ළමයි ඉන්නවා නම් පොඩ්ඩක් ඉවසලා වදාරන්න. access tv excel tv තව චුට්ටෙන් කරනවා. මේක ඉවසලා ඉන්න. ඉතින් ඔයාලටත් මේක නිකන් අහගෙන හරි ඉන්න. ඒක තේරුම් නැතත් ප්‍රශ්නයක් නැහැ. තේරුම් නැතත් තේරුණා වගේ ඉන්න. ඔයාලා උඩ තරම් ඒ වගේ ඉන්නවනේ ළමයි පන්ති වල. for loop එකේ වීඩියෝ එකේ ඔක්කොම දාලා තියෙන දැන් සයිට් එකේ. Pascal ඔක්කොම ටික දැම්මා. ඕනනම් ඔගේ සූඩෝ කෝඩ් එකක් තියන්න. ඕනනම් ඔගේ සූඩෝ කෝඩ් එකක් තියන්න. ඕනනම් ඔගේ සූඩෝ කෝඩ් එකක් තියන්න. මේක අපි ළඟදිත් කරා වගේ මේ වගේ ප්‍රශ්නයක්. for loop එකේ. දැන් while loop එකේ. ටක් ගන්න. හරිනේ. අපි ඉස්සරහම ගැලීම් සටහන අදිමු. බලන්න. ගැලීම් සටහන. හරි. start මේවා කියලා දුන්න නිසා මම කියලා දෙන්නේ නැහැ දැන්. ළමයි වේරියබල් එකක් හදනවා අපි x කියලා. x හරි c හරි ඕන එකක් ප්‍රශ්නයක් නැහැ.
කියලා හදමු. x සමානයි 1යි. 1 කියලා හැදුවේ ඇයි? 1 print වෙන්න ඕනේ මුලින් 1 නම් 10ටනේ. ඒකයි. ඊට පස්සේ මම හරි decision එකක් දාලා 10 වෙනකන්නේ මම x යාගේ උඩයි හෝ සමානද බලනවා 10ට. හරි ඔයාලා දන්නවා මේ ඔක්කොම කියලා දීලා තියෙන්නේ වීඩියෝ එක බලනකොට මේ ඔක්කොම තේරෙයි A to Z හිමින් ඔක්කොම කියලා දුන්නා. එතකොට ඔයාලා දන්නවා මේක සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. සත්‍ය වෙන්නත් පුළුවන් පුතේ අසත්‍ය වෙන්නත් පුළුවන්. හරි මේ x යාගේ එකයි එක කුඩායි නම් 10ට එක කුඩායි නම් 10ට මම මොකද කරන්නේ ඉස්සරහම A එක print කරනවා. එහෙම නැත්නම් display කරනවා. display x. එතන එක print වෙනවනේ. ඒ x යාගේ එකයි එක 10ට වඩා කුඩා නිසා එක print වෙනවා. ඊට පස්සේ ළමයි මම x එකකින් වැඩි කරනවා. x එකකින් වැඩි කරන්නේ කොහොමද? x සමානයි x ධන 1යි. මේවා කියලා දීලා තියන්නේ. x සමානයි x ධන 1යි. එතකොට වෙන්නේ දකුණු පැත්තේ සුළු කිරීම තමයි වෙන්නේ. දැන් ඉන්න එකනේ x. එයාට එකක් එකතු වුණාම 2යි 2 දාගන්නවා x. එතකොට x යගේ 2යි. මේක කනෙක්ට් කරන්න තියෙන්නේ මෙතෙන්. ඔච්චරයි ළමයි. එතකොට දෙකක් වෙනවා. දෙක කුඩා නිසා දෙක print වෙනවා. තුනක් වෙනවා. තුන කුඩා නිසා තුන print වෙනවා. හතරක් වෙනවා. හතර කුඩා නිසා හතර print වෙනවා. පහක් වෙනවා. ඔය විදිහට යනවා. අන්තිමට 7 print වෙනවා. මෙතෙන්ට 8ක් වෙනවා 8 කුඩා නිසා 8 print වෙනවා 9ක් වෙනවා 9 කුඩා නිසා 9 print වෙනවා 10ක් වෙනවා 10 10ට සමාන නිසා 10ක් print කරලා 11ක් වෙනවා 11 10ට කුඩාක් නැහැ සමානක් නැති නිසා මෙහෙට ඇවිල්ලා ස්ටොප් වෙනවා මේවා කියලා දුන්නා ළමයි ෆ්ලෝ chart videos ටික බලන්න මේකේ variable එක නැතුනොත් වැරදි right මේක ළමයි මේ තමයි ෆ්ලෝ chart එක හරි ගැලීම් සරණ එතකොට ව්‍යාජකේතේ ලියන්න කිව්වොත් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. අපි ව්‍යාජකේතේ දාන්නේ start වෙනුවට begin. ව්‍යාජකේතය පැස්කල් එකේ. මේක නිකන් ඒ විදිහටම ලියනවා. x සමාන 1යි. මෙන්න මෙතන ලූප් එකක් තියෙනවානේ. මේ ලූප් එක වෙනුවට අපි දානවා while කියලා. කන්ඩිෂන් එක x කුඩායි හෝ සමානයි 10යි. x කුඩායි හෝ සමානයි 10යි. මෙතන do කියලා දාන්න පුළුවන්. ඒක පැස්කල් වල දාන එක. ෆ්ලෝ chart එකේ මේ සූඩෝ කෝඩ් වලදී ඒක දැන් වෙනද ප්‍රශ්නයක් නැහැ. x කුඩායි හෝ සමානද කියලා බලන්න 10ට. හරි එතකොට මේක කුඩායි හෝ සමාන නම් මේක සත්‍ය නම් තමයි මේක ඇතුළට එන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් අපි ටැප් කරලා ලියන්න. ඇතුළට ඇවිල්ලා කරන්න ඕන මොකද්ද? display x එකක් එකතු කරන්න x සමාන x දාන එකයි. මෙතන ළමයි n while කියලා දානවා. සාමාන්‍යයෙන් ඈ. මේක තමයි ලූප් එක කරකෙන්නේ. එතකොට x එකයි එක කුඩා නිසා x print කරනවා දෙකක් වෙනවා. ආයෙත් එනවා මේක මෙතනින් වෙන්නේ ආයෙ මේක ඇවිල්ලා කොන්දේසි පරීක්ෂා කරන්නේ. ඊට පස්සේ දෙක කුඩා නිසා දෙක print වෙනවා තුනක් වෙනවා. තුන කුඩා නිසා තුන වෙනවා ඔහොම ඉතින් යනවා. අන්තිම ළමයි 9 print වෙනවා 10ක් වෙනවා. 10ක් print වෙලා 11ක් වෙනවා. ඇවිල්ලා බලනවා 11 කුඩාද 10ට නෑ 11 සමානද 10ට නෑ. අන්න අසමානතාවය අසත්‍ය වෙනවා. අසත්‍ය වෙච්ච ගාම එළියට එනවා. එළියට ඇවිල්ලා වැඩසටහන එන්නේ. මේක තමයි ළමයි සූඩෝ කෝඩ් එක. මේක ඉන්පුට් නෑනේ. කවුද ඉන්පුට් කරනවා කිව්වේ? හරි. දැන් මට අවශ්‍ය කරන්නේ මේ ගැලීම් සටහන මේ ව්‍යාජකේතය අපි පැස්කල් වලින් මේ වගේ එකක් ලියන්නේ කොහොමද? පැස්කල් වලක් තියෙනවා while do කියලා ස්ට්‍රක්චර් එකක්. ඒක පාවිච්චි කරලා. හරි. මුලින්ම මම කියන ස්ටෙප් බයි ස්ටෙප් මේ වැඩේ කරන්න. ඉස්සරහ මේක ලියාගන්න. ඉක්මනට ඉතාලම වැදගත්. මේ පාරේ බහිලේ නැහැ. මේක ඉවර වෙලා ප්‍රශ්නයක් කරලා Excel ප්‍රශ්නයක් කරන්න. Excel අපි දැන් සෑහෙන කරානේ. නේද? Excel මම ප්‍රශ්නෙකුත් බෝඩ් එකේ ලියලා තව එකක් කරන්නම්. හොඳ එකක්. if condition එක සයින් එකක්. විභාගයට આવොත් කියලා. පුළුවන් ටික කරන්න නේ. හැම එකක්ම අච්චාරු කරගන්න එපා. ඉතින් ඔය කියන database ඔක්කොම කරා, Excel කරා, gates කරා. හරි ඔක්කොම කරානේ අපි. ඔක්කොම කලවම් කරගන්න නැතුව කරමු. database එකකුත් කරමු. හරි. database එකකුත් අගලා කරමු. right. මුලින්ම මම කියන දේ කරන්න මාත් එක කරන්නේ නම් මම ඔයාලට කියනවා මුලින්ම. හරි. ඔයා මුලින්ම ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න. හරි. ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න. කොහොමද පැස්කල් වලින් ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්නේ? මේ වගේ. ප්‍රෝග්‍රෑම් කියලා ලියලා ඊට පස්සේ ඔයා කැමති නමක් මේකට දෙන්න. හරි. කැමති නමක් දෙන්න. ඔයාලට ඕන නමක් දෙන්න පුළුවන්. මම ABC කියලා දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ මට හිතන නමක් දුන්නේ. ඊට පස්සේ වරහන් ඇතුලේ මේක ඉඳ මදි වෙයි දන්නේ නැහැ ළමයි. ඉඳ මදි වෙයි. කියන්න. මම මේ හරිය ලං කරලා ලියන්න නෑ.
ABC space ABC input comma output right ඔන්න අපේ program එකට නමක් දුන්නා ඔන්න පළවෙනි එක right අපි variable එක හදාගමු x සමානයි 1යි දැන් මේකෙදි නම් අපිට ගැලීම් සටහන වල x variable එක හදලා ඒකට එක දාන්න පුළුවන් හැබැයි Pascal වල ඔයාලා දන්නවා variable එක ඉස්සරහම initialize කරලා declare කරලා ඒක නම් කරාට පස්සේ තමයි අපි අගයක් එකට assign කරන්නේ එහෙනම් ඔයාලා දන්නවා variable එකක් හදද්දී var හරි x කියලා variable එකක් හදන්න ඕන නම් යටින් ලියන්නත් පුළුවන් මෙතන ලියන්න පුළුවන් x double dot මේක හදන්නේ මොකටද integer වර්ගයේ දත්ත තියාගන්න integer කියන්නේ පූර්ණ සංඛ්‍යා තියා ගැනීම සඳහා බලන්න මෙතන නිකන් තේරිච්ච එක කමෙන්ට් කරන්න මෙතන නිකන් තේරිච්ච එක කමෙන්ට් කරන්න මම කියලා දුන්න සිද්ධාන්තත් එක්ක මේ ඔක්කොම හැබැයි Pascal කරලා තියෙන්නේ ඒ නිසායි මම මේ කියන්නේ දැන් මේ ඔක්කොම කියලා දුන්නානේ හරි ඊට පස්සේ වැඩසටහන ආරම්භ කරන්න begin කියලා දාන්න ඔයාලා දන්නවා begin කියලා දාලා හරි දැන් මම ඊළඟට කියන දේවල් කරන්න ඕනේ ඊළඟ ස්ටෙප් එක ඔයා කමෙන්ට් කරන්න ඕනේ begin කියලා දාලා දැන් මේක ඔයාලට දැන් දැක්කා දැන් x කියලා variable එකක් හැදුවා ඒක ඇතුළට අගයක් දාගත්තේ නැහැ මම කිව්වා මේකට පූර්ණ සංඛ්‍යාවක් තමයි දාගන්න කියලා හරි මම දැන් මේ ඇත්තටම කීයද දාගන්න ඕනේ මේ x ඇතුළට x ඇතුළට කීයද දාගන්න ඕනේ x ඇතුළට කීයද දාගන්න ඕනේ 1 එන x ඇතුළට 1 දාන්න කෝඩ් එක බලන්න යවන්න මට x ඇතුළට 1 දාගන්න කියලා මට කොහොමද Pascal වලින් කියන්නේ කමෙන්ට් කරන්න බලන්න බලන්න කමෙන්ට්ස් කමෙන්ට් කරන්න x ඇතුළට 1 දාගන්න කියලා Pascal වලින් කියන්නේ කොහොමද ඔව් හරියට හරි x double dot කියලා සමාන කරනවා මතකයි ඒක දාගන්න එක අනිවාර්යෙන් සිංහලෙන් දාන්න Pascal වලදී දැන් while loop එක ලියන්න යන්නේ ඊටම වැදගත් මේ වගේමයි තමයි Pascal වලත් කෙලින්ම while කියන වචනේ තියෙනවා while කියන වචනේ ලියලා අපිට මේක කීයනම් කීය වෙනකන් චෙක් කරන්න ඕනේ දැන් එකනේ x අතුරින් එකනේ කීය වෙනකන් චෙක් කරන්න ඕනේ බලන්න ඔයාලා කමෙන්ට් එකේ කීය වෙනකන් චෙක් කරන්න ඕනේ 10 වෙනකන් එහෙනම් එකක් ගන්න ඕනේ දෙකක් ගන්න ඕනේ තුනක් ගන්න ඕනේ 10ට අඩු සංඛ්‍යා ඔක්කොම ටික ගන්න ඕනේ එහෙනම් මෙතන ලියනවා x උඩයි උ සමානයි 10යි කියලා ලියලා Pascal වල මතක තියාගන්න මෙතන ලියන්න ඕනේ do කියලා Pascal වල ලියන්න ඕනේ මොකද්ද do කියලා ඒ වෙනකන් කරන්න x ගාගේ 10ට අඩු වෙනකන් කරන්න හරි right මෙතන එක ලියන්න ඉස්සලා මෙතන ලියන්න හරිනේ right පුතේ මට කියන්න මේ loop body එකේ loop එක ඇතුළට ආවම උපදේශ කීයක් ක්‍රියාත්මක කරන්න තියෙනවද loop එක ඇතුළට ආවම එක උපදේශයද තියෙන්නේ උපදේශ දෙකක් තියෙනවද එකකට වඩා තියෙනවද මට කියන්න දෙකක් තියෙනවා ළමයි උපදේශ එකකට වඩා තියෙනවා නම් ඒක Pascal වල නැවතත් begin end කියලා එකක් දාලා ලියන්න ඕනේ එහෙනම් මෙතන මම දානවා මොකද්ද begin මෙතන දානවා මොකද්ද end හැබැයි මේ end එකට දාන්නේ semicolon මේ end එකට දාන්නේ semicolon ඔයාලා දන්නවා මේ begin එකටත් end එකක් තියෙනවනේ මේ begin එකේ end එක අගට මොකද්ද තියන්න ඕනේ බලන්න කියන්නේ මේ begin එකේ අගට මොකද්ද තියන්න ඕනේ බලන්න ඔයාලා කමෙන්ට්ස් ඕනේ මට නැත්තම් බෑ අන්න හරි මොකද තියන්නේ මෙතන ළමයි ඩොට් එක තියන්න ඕනේ මේ end එකේ ඩොට් එක තියන්නේ නැහැ මේ begin එකයි end එකයි දාන්නේ ඒ loop එක ඇතුළට ආවහම line එකකට වඩා වැඩියෙන් තියෙනවා නම් නැවත නැවත මේ while එක ඇතුළට ආවම x උඩයි 10 වෙනකන් මොනවද කරන්න ඕනේ ಜಾති දෙකක් කරන්න ඕනනේ මොකක්ද කරන්න ඕනේ මේ බලන්න මේකේ තියෙන හැටියට ඉස්සරහම x print කරන්න ඕනේ දැන් x print කරන්න කියලා අපි කොහොමද ළමයි Pascal වලින් ලියන්නේ
අපි කොහොමද පැස්කල් වලින් x print කරන්න කියලා ලියන්නේ කො කමෙන්ට් ඕනේ print නෙමෙයිනේ පැස්කල් වල පාවිච්චි කරන්නේ මොකක්ද කො ටග්ගා කමෙන්ට් එකෙන් මම කියලා දුන්නේ ඕනේ read නෙමෙයි read කියන්නේ ගන්න කො පැස් කො display නෙමෙයි display කොහෙද අන්න හරි මොකද්ද right හරි right ln හරි මොකද්ද පුතේ කියන්නේ ගොඩක් අය කමෙන්ට් කරනවා හරි right හරි මොකද්ද right ln හරි right කිව්වොත් එක line එකේ display වෙනවා cursor එක එතනම blink වෙනවා right ln කිව්වොත් print වෙලා cursor එක පල්ලෙහාට එනවා එහෙනම් මම print කරනවා right ln කියලා දාන්න line එක line එක print කරන්න වරහණක් දාලා මොකද්ද x එතන semicolon දාන්න හරි දැන් x print කරාට පස්සේ ඊට පස්සේ x කීයකින් වැඩි කරන්න ඕනේද x කීයකින් වැඩි කරන්න ඕනේද උදේ එකකින් වැඩි කරන්න ඕනේ හරි දැන් මට කෝඩ් එක එවන්න කොහොමද x එකකින් වැඩි කරන්න කියලා අපි පැස්කල් වලින් කියන්නේ ඔක්කොම කියලා දීලා තියෙනවා x එකකින් වැඩි කරන්න කියලා අපි පැස්කල් වලින් කියන්නේ කොහොමද අන්න කොහොමද මේකම තමයි හැබැයි මේකේ ලියන විදිය වෙනස් x double dot equal x plus 1 මෙන්න සිම්පල් හරි මෙන්න මේක x යාගේ කුඩාද බලනවා 10ට එතකොට මේක ඇතුළට ඇවිල්ලා මෙන්න මේක කරනවා x print කරනවා එක print කරනවා දෙකක් වෙනවා ආය යනවා දෙක කුඩා නිසා දෙක print කරනවා තුනක් වෙනවා මේක මේ විදිහට සිද්ධ වෙනවා මේ begin and දැම්මේ while එක ඇතුලේ නැවත නැවත ක්‍රියාත්මක වෙන්න උපදෙස් දෙකක් එකකට වඩා වැඩි තියෙන නිසා හරි මෙතනින් වැඩේ ඉවරද ඔව් මෙහෙම ලිව්වොත් ලකුණු ලැබෙනවා තව ළමයි ඔයාලා normal ඔය Pascal editors වල මේක run කරද්දි මේක ඉක්මනට run වෙලා ඉවර වෙන නිසා අපි තව එකක් දානවා යටින් කෝඩ් එකක් ඒක දැම්මොත් හොඳයි මොකක්ද දැන් ඔයාලා දන්නවා මොකක්ද දාන්නේ අන්න හරි මොකක්ද read ln කියලා දාලා තිබ්බනම් හොඳයි එතකොට මේ වැඩේ ඉවරලා loop එක run වෙලා මෙතෙන් දාහම එයා පොඩ්ඩක් line එකක් read කරනකම් ඉන්න කියලා අපි උපදේශයක් දීලා තියෙනවා අපි මුකුත් මේක දුන්නේ ඇයි උඩ outputs ටික බලා ගන්න බලන්න මේක තේරිච්චයි ඔන්න while loop එක ලියන ආකෘතිය හරිනේ right ලියාගන්න ආකෘතිය හරි මම ඔයාලට දෙනවා අන්තිම වශයෙන් අටකලිය. අන්තිම වශයෙන් එක කෝඩ් එකක්, චූටි කෝඩ් එකක්. ඒක ලියුවාම while එක practice. while එක practice වෙනවා යන්නේ. ප්‍රශ්නයක් આવුත් කියන්නේ. දැන් අපි මේ ලිව්වේ එකේ ඉඳන් 1 2 3 4 ආදී ලෙස 10 වෙනකම් print වෙනවා. හරි. right. නෑ මේකේ read line දෙකක් දාන්න ඕනේ නෑ. මොකද මේකේ කිසිම ent එකක් input එකක් user enter කරන්නේ නෑනේ මොකද. user මොකද enter කරන්නේ නැති නිසා read len එකක් දැම්ම නම් ඇති. user enter කරනවා නම් එකක් හරි. අපි read len දෙකක් දානවා. ඔව් රෙකෝඩින් ගන්න අවශ්‍යයි. මේක අපේ යන සිස්ටම් එකක් තියෙනවනේ. සයිට් එකේ රෙජිස්ටර් වෙන. මේක හෙට මට මේකට මැසේජ් එකක් දාන්න යයි. right. අපි ඊළඟට එකට යමු. ඊළඟට යමු. අපි තව එකක් ලියමු. මම දෙන්න මේ දෙන ප්‍රශ්නේ ඔයාලා ලියන්න. මේ දෙන ප්‍රශ්නේ ලියන්න. right? මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? මෙහෙම ලියන්නකො මම ඔයාලට කෝඩ් එකක් දෙනවා හිතන්න. 7 සිට 1 දක්වා මුද්‍රණය වීමට 7 සිට 1 දක්වා මුද්‍රණය වීමට පැස්කල් ගේතයක් එන. ඒවට සූඩෝ කෝඩ් ප්‍රොජෙක්ට් අදින්න ඕනේ නැහැ. 7 ඉඳන් 1 වෙනකම් print කරන්න. හරි. 7 ඉඳන් 1 වෙනකම් print කරන්න පැස්කල් ගේතයක් ලියන්න ඕනේ. 7 ඉඳන් 1 වෙනකම් print කරන්න.
මේ හරිය ලියන්න පුළුවන් ඉන්නේ මකන්න ඕනේ නෑ පැස්කල් වල n while එන්නේ පැස්කල් වල n while දාන්නේ right ඉක්මනින් හරිනේ right එකේ ඉඳන් sorry 7 ඉඳන් 1 වෙනකන් නේ මම කිව්වේ 7 ඉඳන් 1 වෙනකන් print වෙන්න හරි අර විදිහටම ඔයා ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න ප්‍රෝග්‍රෑම් ඔයාලට කැමති නම abc හරි මොකක්ද හරි input comma output semicolon variable එකක් හදාගමු var x ට දාන්නේ මම පූර්ණ සංඛ්‍යාව integer පූර්ණ සංඛ්‍යාව නිසා තමයි integer නැත්නම් string නම් අක්ෂර මේ දාන්න ඊට පස්සේ තමයි begin කියලා දානවා මම මුලින්ම x දාගන්න කීයද මම මුලින්ම x දාගන්න කීයද දැන් ඉස්සර එක දාගත්තා දැන් x දාගන්න ඕනේ කීයද කියන්න ගන්න තංගලකෝ ඔයාලා කමෙන්ට්ස් වැටෙන්නේ නැහැ කමෙන්ට් දෙන්න අන්න හරි ඒ මුල්ම සංඛ්‍යාව 7නේ 7 දාගන්න එහෙනම් x ට මම කියනවා 7 දාගන්න කියලා right පැහැදිලිනේ ඊට පස්සේ while loop එක දානවා while දාලා කීය වෙනකම් මෙයා මෙතන දාන්නේ මොකක්ද අසමානතාවය මෙතන දාන අසමානතාවය මොකක්ද දැන් 7යිනේ 7යිනේ මෙතන මොකද්ද දාන අසමානතාවය මොකද්ද දාන අසමානතාවය මට අන්තිමට ගෙනියන්න ඕනේ කියද අන්තිමට ගෙනියන්න ඕනේ කියද අන්තිමට ගෙනියන්න ඕනේ කියද අන්තිමට ගෙනියන්න ඕනේ එකනේ එහෙනම් අපිට මෙහෙම දාන්න බැහැ x විශාලයි බිඳුව කියලා දාන්න බැහැ x විශාලයි බිඳුව කියලා දාන්න බැහැ ඉතින් 7ත් බිඳුවට වැඩි 6ත් බිඳුවට වැඩි 5ත් බිඳුවට වැඩි 4ත් බිඳුවට වැඩි එහෙනම් කියනවා 3ත් බිඳුවට වැඩි 2ත් බිඳුවට වැඩි හරි ඊට පස්සේ මොකක්ද 1ත් බිඳුවට වැඩි කියනවා 1ක් ගෙනිච්චා බිඳුවට වැඩි නෑනේ බිඳුව ගෙනියන්නේ නෑ නේද 1 කියලා දාන්න බෑ 1 කියලා දැම්මොත් එයා අන්තිමට ගෙනියන්නේ 2 බිඳුවට වැඩි එකට වඩා වැඩි වෙන්නේ දෙකනේ අපිට ගෙනියන්න ඕන අන්තිමට එකනේ එහෙනම් බිඳුවට වඩා වැඩි එක ගෙනියන්න කිව්වොත් එයා එක ගෙනියන්න නම් අපි x බිඳුවට වැඩි එක ගෙනියන්න කියලා දාන්න හරි ඊළඟට මොකද කරන්නේ මෙතන do ඊළඟට අපිට මෙයාව print කරලා එකකින් අඩු කරන්න බෑ ඒ නිසා මතක තියාගන්න අපිට සිද්ධ වෙනවා begin සහ end කියලා දෙකක් දාන්න line දෙකකට වඩා තියෙන නිසා මෙතන දාන්නේ semicolon මෙතනදී මම මුලින්ම right ln කියලා දාලා x print කරනවා display කරනවා ඊට පස්සේ මෙතනින් පස්සේ s එකකින් අඩු කරනවද වැඩි කරනවද මෙතන එක්කෙනෙක් අහනවා මෙහෙම දාන්න බැයිද කියලා x විශාලයව සමානයි එක පුළුවන් විශාලයි බිඳුවට x විශාලයව සමානයි එක කියලා දාන්න පුළුවන් ඒක පුළුවන් x විශාලයව සමානයි එක පුළුවන් මෙතන කරන්න ඕනේ දැන් එකතු කරන එකද අඩු කරන එකද දැන් 7නේ print උනේ 7 print වුණාට පස්සේ ඊළඟට 6නේ print කරන්න ඕනේ 6 මෙතන වැඩි කරොත් තමයි මේක කවදා ඉවර වෙන්නේ නැහැ එතකොට 8 වෙනවා 8ක් වැඩි 9 වෙනවා එතකොට වැඩි මේක අඩු කරලා යන්න ඕනේ මම කරන්නේ x එකකින් අඩු කරනවා එහෙනම් x double dot equal x minus 1 x එකක් අඩු කරන්න කියන කොහොමයි හරි එතකොට මෙතන n අන්තිමට ළමයි ඕනනම් මේ begin එකේ end එක මෙන්න dot මෙතන ඕනනම් read ln එකක් දාන්න මේ read ln එක දැම්මම වෙන්නේ වැඩසටහන output එක පෙන්වන්න ගන්න අතර වෙලා ඉන්නවා පෙන්වන්න බලන්න මේක දෙවිච්ච එකක් ගන්න මේක දෙවිච්ච එකක් ගන්න yes හරි ලියගන්න ඒ කෝඩ් එක ඔන්න ඒකත් හරි ගොඩක් දේවල් හරි තව ඔයාලට තියෙනවා switch statement එක මම කරේ නෑ switch එකක් කරන්න ඒක ඉතුරු කරන්න ඕන ටිකක් විභාගයේ තව එක දවසකින් මගේ පැස්කල් මම ඉවර කරන්න arrays කරා while කරා for කරා if කරා switch statement එකක් කරන්න
එන ඔන්න හරි. දැන් පොඩි Excel ප්‍රශ්නයක් දෙන්නම්කෝ චූටි එකක්. Excel ප්‍රශ්නයක්ද Pascal database ද? හරි ඉන්න බලන්න. මට කියන්න මේ දාන ප්‍රශ්න වලට කරාද කියලා. මෙන්න මේ ප්‍රශ්න වලට කරාද කියලා බලන්න. හරි. මේ ප්‍රශ්නේ ළමයි මට මතකයි කරා පළවෙනි දවසේ. මේ ප්‍රශ්නේ දරුවෝ ගිය සතියේ කරා මම. හරි. මෙන්න මේක කරේ නැහැ. මෙන්න මේක කරේ නැහැ. access ප්‍රශ්නය. නේද? මේක කරේ නැහැ. එහෙනම් අපි මුලින්ම ඉගෙන ගත්තා අද දවසේ ආරම්භයේදී ඉගෙන ගත්තා logic gate සම්බන්ධව. ඊට පස්සේ ඉගෙන ගත්තා Pascal ටිකක්. දැන් අපි තව කරමු මොකද්ද? මෙන්න මේ database ප්‍රශ්නය. මේක ළමයි 2014 විභාග ප්‍රශ්නය. 2014 විභාග ප්‍රශ්නය. access. හරි. ටක් ගන්න. පටන් ගන්න බලන්න. 2014 විභාග ප්‍රශ්නය. වැඩි පටන් ගන්න. access. මේක 10 වසරේ ළමයි 11 වසරේ ළමයි ඕන කෙනෙක් මේවා පුළුවන් වෙලා තියෙන්න ඕනේ දැන්. පහත පෙන්නවා මේ ඔක්කොම database වලට අදාළ තියරි අපි කරලා තියෙන්නේ එක දවසක සෙමිනේකින් මතක ඇති කරා මේ වීඩියෝස් ටික වලට බලන්න පුළුවන් ඉක්මනට විභාගේ ළඟ නිසා ඒවා කරන්න. අද Excel කරන්න පුළුවන් වේද නැද්ද දන්නේ නැහැ. අපි මේ ප්‍රශ්නේ කරලා කරමු ඉස්සරහම පැය දෙකමාරක් තමයි මම අද කරන්න ටාගට් කළේ. හරි. මේ දවස්වල වැඩ ගොඩාක් තියෙනවා. හෙට රිවිෂන් එකක් තියෙනවා නම් ඒකේ ඇත්තටම ආයි පන්තිත් දෙකක් තුනක් පටන් ගත්තා නේ ලෙවල්. එතකොට ඒවල උදේම යන්නත් ඕනේ. ඒ වැඩ ඔක්කොමත් එක්ක ඔයාලගේ රාජකාරී ටිකත් කරන්න ඕනේ. අපි පොරොන්දු වෙච්ච පරිදි නැත්තම් හරි නෑනේ. හරි. පහත පෙන්වා දී ඇති දත්ත සමුදා වගු සලකා බලන්න මෙම වගුදුල පාසලක පුස්තකාලයක පොත් සිසුන්ගේ නම් හා පොත් ලබා ගැනීම පිළිබඳව දත්ත ආචාර්ය කර තිබේ කියලා තියෙනවා. දැන් ළමයි ඒකේ වගු තුනක් තියෙනවා. දැන් ඔයාලට අදාළව try කරන්න. විභාග ප්‍රශ්න හරියට ලේසි ප්‍රශ්නයක් නේ. access කියන්නේ ළමයි විනාඩි 10ක් යන්නේ නැහැ. විනාඩි 10ක් 5ක් ඇතුළත ප්‍රශ්නේ හොඳට බලලා තේරුම් අරන් ඔය primary key එකක් ගැන foreign key එකක් ගැන අහලා පොඩි update එකක් ගැන අහලා චූටි ප්‍රශ්නයක් තියෙන්නේ. right. එළමයි වැඩේ පටන් ගන්න. පළවෙනි වගුව පොත් වගුව book table එක. පොත් වගුවේ දෙනවා book ID එකයි. මොකක්ද තියෙන්නේ? book ID එකයි. book title එකයි. book title එකයි. පුතේ borrowed මෙලදී ගත්තද නැද්ද කියන වගේ. ඒකේ තියෙනවා ඉතින් b බිඳුවයි බිඳුව b කොහොම අංක ටික තියෙනවා ඒවා ලියා ගන්න වල මම ලියන්න යන්නේ නැහැ b 1.1 කොහොම තියෙනවා. කොහොම ගිහිල්ලා අන්තිම වෙනකන් තියෙනවා මොකද්ද? b 1.07 b 1.07 වෙනකන්. Oliver Twist ඔය විදිහට පොත් වර්ග තියෙනවා. අන්තිම පොතේ නම ගම්පෙරළිය. borrowed කියන එකේ true false true ඔහොම තියෙනවා. true කියන්නේ borrowed කියන්නේ මෙලදී ගත්තා කියන එක, false කියන්නේ නැහැ කියන එක. හරි. ඔහොම table එකක් තියෙනවා. මම table ඔක්කොම අඳින්න යන්නේ නැහැ ළමයි. මේ විදිහට table එකක් තියෙනවා. තාගත් දෙනවා බැරදීමේ වගුව. බැහැරදීමේ වගුව. ඒකේ තියෙනවා date එකයි. ඒකේ තියෙනවා පුතේ date එකයි. හරි. මොකක්ද තියෙන්නේ? book ID එකයි. දැන් ඔයාලා උත්තර ලියන්න මම මේක වැඩේ කරනකම් book ID එකයි ඊට අමතරව SID එකයි. හරි. ඒක තමයි තියෙනවා දිනය. ඒ කියන්නේ ඒකේ තියෙන ඇත්තටම book එක ගත්ත දවස මොන සිසුවාද ගත්තේ කියන එක. හරි. ඒ කියන්නේ පොතක් මිලදී ගද්දි තමයි ওই book බැරදීමේ වගුව ඒ කියන්නේ පොත් පිටත ගෙන යාමේ වගුව අප්ඩේට් වෙන්නේ. ශිෂ්‍ය වගුවේ තියෙනවා. හරි. එතකොට බැරදීමේ වගුවක් තියෙනවා. බැරදීමේ වගුව. ශිෂ්‍ය වගුවේ තියෙන ළමයි student ID එකයි student ගේ name එකයි. student ID එකයි
student ගේ student name එක. හරි කොහොමයි කියන්නේ. ඒක S.1 කොහොමම කියනවා. S.1 කියන ශිෂ්‍යයා මිතුරු ඔය විදිහට කියනවා. right. දැන් මම ඔන්න ඔයාලගේ ප්‍රශ්න ටිකක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ. හරි. ප්‍රාථමික යතුරු සඳහා අගයන් දෙකක් ලියන්න. ප්‍රාථමික යතුරු සඳහා අගයන් දෙකක් ලියන්න. right තමයි. හරි බලන්න. මේ බලන්න. මේක පොත් වගුව. මේක බැහැර දීමේ වගුව. මේක සිසු වගුව. හරි. ඔයාලා දන්නා ඕනම වගුවකට ප්‍රාථමික යතුරක් තියෙනවා. ප්‍රාථමික යතුරක් තියෙනවා. ළමයි මේකේ ප්‍රාථමික යතුර මොකක්ද? ප්‍රාථමික යතුර කියන්නේ දැන් මේක පොත් වගුව පොතක් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් ෆීල්ඩ් එක ශේෂ්ත්‍රය තමයි ඒකේ ප්‍රාථමික යතුර කියන්නේ. එහෙනම් මම කියන්නේ ඒකට මම මේ අහන්න දෙයක් නැහැ මේ ඔක්කොම උගන්ලා තියෙන්නේ. එහෙනම් මේකේ ප්‍රාථමික යතුර වෙන්නේ මොකක්ද? book ID එක. එහෙනම් ඔයාලා ලියන්න මේකේ තිබ්බේ මොකද්ද? සිසු වගුවනේ. සිසු වගුවේ ප්‍රාථමික යතුර කවුද? book ID වේ. දෙකක් නම් කරන්න කියනවා. හරි? ඊළඟමයි මේක සිසු වගුවනේ. සිසු වගුවේ ප්‍රාථමික ශිෂ්‍යව වෙන් කරලා අඳුර ගන්න අංකය තමයි ස්ටුඩන්ට් ID එක. එහෙනම් සිසු වගුවේ මේක පොත් වගුවනේ. මේක පොත් වගුවනේ. පොත් වගුවේ. මේක පොත් වගුවනේ තිබ්බේ. පොත් වගුව. පොත් වගුවේ ප්‍රාථමික යතුර book ID වේ. සිසු වගුවේ මේක සිසු වගුවනේ. සිසු වගුවේ ප්‍රාථමික යතුර පුතේ SID. මේකේ ප්‍රාථමික යතුර මේ තුනම කියලා ගන්න පුළුවන් ඕන නම් ඒ වලට නැහැ. කොම්පොසයිට් කී එකක් නැහැ කියන්නේ මේකේ අහලා නැහැ. රයිට් හරි. එහෙනම් මොන ඊළඟ ප්‍රශ්නේ අපි යනවා. බලන්නමයි. හොඳට බලන්න දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකක්ද කියලා. හොඳට කල්පනා කරන්නකෝ. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ book title එක. අන්න පොත් වගුවට යන්න book title එක. පොත් වගුවට යන්න හොඳට බලන්න මම මේ කියවල දෙයි. book පොත් වගුවට යන්න book title එක. Lion King කියලා පොතක් තියෙනවද? Lion King කියලා පොතක් තියෙනවද? බලන්න. book title එක Lion King හා book ID එක B1.08 ලෙස නව පොතක් පුස්තකාලයට එකතු කරන ලදී. එහෙම පොතක් නැහැ. අලුත් පොතක් පුස්තකාලයටයි දාන්නේ. මොකද්ද පොතේ නම? book එකේ title එක Lion King. book එකේ title එක වෙනවා Lion King. book එකේ title එක Lion King වෙනවා. book ID එක B1.08. book ID එක වෙනවා B මොකද පුතේ 1.08යි. නව පොතක් පුස්තකාලයට එකතු කරලා අදින්න. කුමන වගුව යාවත් කාලන කළ යුතු වන්නේද? වගුවේ වගුවල යාවත් කාලන කරන ලද පේලි ලියා දක්වන්න. පුතේ හරි. දැන් බලන්න. දැන් අලුත් පොතක් මේ පුස්තකාලයට ගේනවා. පුස්තකාලේ නැති පොතක්. හරි? ඒක ශිෂ්‍ය වගුවට බලපානවද? කිසිසේත්ම නැහැ. ශිෂ්‍යයෙකු ගැන දන්නේ ශිෂ්‍ය වගුවට බලපාන්නේ නැහැ. බැහැරදීමේ වගුවට බලපානවද? බැහැරදීමේ වගුවට බලපාන්නේ නැහැ. බැහැරදීමේ වගුවට ඒක බලපාන්නේ ඒ පොත කවුරු හරි ශිෂ්‍යයෙක් ගෙනියන්නේ. හරි? අලුත් පොතක් මේකට ගෙනල්ලා දාද්දී ඒක සරලවම කිව්වොත් ඒ වගුව එක වගුව යාවත් කාලන කරන්න වෙන්නේ. එහෙනම් මොකක්ද ඒ පුතේ යාවත් කාලන කරන්න වෙන වගුව තමයි පොත් වගුව. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ යාවත් කාලන කරන්න වෙන වගුව මොනවාද? ඇත්තටම එක වගුව යාවත් කාලන කරන්න වෙන්නේ ඒ තමයි පොත් වගුව. හරි ඊට අමතරව අහනවනේ මේක තව ප්‍රශ්නයක් නේද? ඒ යාවත් කාලන රෙකෝඩේ ලියා දක්වන්න කියලා.
එතකොට පුතේ ඇත්තටම report එක යවත් කාලෙ වෙන්නේ පොතක් අලුතෙන් එන්නේ. එතකොට ඒකට අලුත් අංකයක් එනවනේ. එහෙනම් පුතේ B 1.0.4 අන්තිම පොත මේකට දීලා තියෙනවා ඊළඟ පොතේ අංකේ. මොකද්ද B 1.0.8 book එකේ title එක මොකද්ද? Lion King. හරිද? borrowed කියන එකට දාන්නේ මොකද්ද? borrowed කියන එකට දාන්නේ මොකද්ද? බලන්න. borrowed කියන එකට දාන්නේ මොකද්ද? borrowed කියන්නේ ළමයි දැන් මේ පොත පුස්තකාලේ තියෙනවා. borrowed true කියන්නේ borrow කරනවා කියන්නේ අරය යනවා කියන එක. රැගෙන ගිය එක සත්‍යයි. ඒක රැගෙන ගිහිල්ලා නම් තමයි true දාන්නේ. රැගෙන ගිහිල්ලා නම් තමයි true දාන්නේ. හරි. දැන් මෙතන එහෙනම් දාන්න ඕනේ දැන් පොත පුස්තකාලයට ගෙනාව විතරයි. රැගෙන ගිහිල්ලාද? නෑ. රැගෙන ගිහිල්ලා නෑ. එහෙනම් false. මේකට field වල නම් ටිකක් දාලා කියනවනම් වඩා හොඳයි. book ID. හරි. book title. ඊට පස්සේ borrowed. මෙහෙම ලියනවා වඩා හොඳයි. හරිනේ. හරි වැඩි හරි. ඊළඟට බලමු. ළමයි ඊළඟ ප්‍රශ්නේ. අන්න ළමයි 25යි 10යි 2017 මම චුට්ටක් පැත්තකින් ලියා ගන්න ඉඳලා ටික 25යි 10යි 2017 කියන දින කුමාර් කියලා කෙනෙක් ඉන්නවා ශිෂ්‍ය වගුවේ. කුමාර කියලා කෙනෙක් ඉන්නවා. එහෙනම් ඒ වගුව යාවත් කාලින වෙන්නේ නැහැ. මොකද අලුත් ශිෂ්‍යෙක් නෙවෙයි. මේ ශිෂ්‍යයාට ශිෂ්‍ය වගුව යාවත් කාලින වෙන්නේ නැහැ. කුමාර කියන කෙනා. හරි. මොකද ගන්න? පුස්තකාලය වෙත ගොස් ආතර් නැමැති පොත ලබා ගනී. ආතර් කියන පොත ලබා ගන්නවලු. ආතර් කියන පොත් එක ගන්නවලු. කුමන වගුව යාවත් කාලෙන වන්නේද? වගුවේ වගුර යාවත් කාලෙන වල ලද පේරිදියා දක්වන්න. ළමයි. මේ මොකද්ද කියන්නේ? 25යි 10යි 2014 කියන දිනේදී මෙන්න මේක ඉන්න කුමාර් කියලා කෙනෙක්. කුමාර් සිසුවකෝ ඉන්නවා එහෙම ශිෂ්‍යෙක් ඉන්නවා පාසලේ. එහෙනම් මේක යාවත් කාලෙන වෙන්නේ නැහැ. මොකද කුමාර් ළම අලුත් ශිෂ්‍යෙක් නෙමෙයිනේ ආවේ. කුමාර් යාවත් කාලෙන වෙන්නේ නැහැ. හරිම ලේසි. සරලව ඉගෙන ගත්තත් මේක හරිය ලේසියෙන් කරන්න පුළුවන්. හරි? එතකොටමයි 25යි 10යි 2014 කුමාර් කියලා කෙනා ආතර් කියන පොත රැගෙන යනවලු. දැන් ළමයි මේකේ ආතර් කියන පොත මේ කොහේ හරි ඇතිනේ. ඇති. කොහෙද තිබ්බේ කියලා බලන්න අංකේ. තමයි ඒක දාගන්න. ආතර් B 1.0.5 B 1.0.5 ආතර් false කියලා තියෙනවා. false කියන්නේ රැගෙන ගිහිල්ලා නැහැ කියන එක. දැන් ළමයි මොකද වෙන්නේ? කුමාර් ඇවිල්ලා මේකෙන් ආතර් කියන පොත ගෙනිච්ච ගමන්ම මේ වගුව පොත් වගුව යාවත් කාලින වෙන්න ඕනේ. එහෙනම් එක වගුවක් තමයි මොකද්ද? යාවත් කාලින එක වගුවක් මොකද්ද? පොත් වගුව. පුතේ පොත් වගුවේ අංකය වෙනස් වෙන්නේ නැහැ. පොතේ නම වෙනස් වෙන්නේ නැහැ. පුස්තකාලයෙන් මේ පොත එළියට අරන් යනවා. ඒතකොට පුස්තකාලයට අයිති පොතක් මේක. ඒක මෙතන පුස්තකාලයෙන් ඉවත් වෙන්නේ නැහැ. යා ඉගෙනත් වෙනවනේ. මෙතන තියෙන්නේ පුතේ false කියන ගෙනහිල්ලා නැහැ කියන අර්ථයෙන්. ඒ කියන්නේ පොත තියනවා කියන එකනේ. ගෙනිහිල්ලා නැහැ. borrowed නැහැ. borrowed false. රැගෙන ගිහලා එක සත්‍ය නැහැ. දැන්වල මෙයා ගෙනිච්ච ගමන්ම මේක true වෙන්න ඕනේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? පොත් වගුව යාවත් කාලෙ වෙන්න ඕනේ වගේම පොත් වගුවේ රෙකෝඩ් එක මොකක්ද වෙනස් වෙන්නේ? ඒක දෙවි ප්‍රශ්න අහනවා රෙකෝඩ් වෙන හැටි. ඒක මම මේක ඉස්සරහින් ලියන්නම්කෝ. මොකද්ද? B 1.0.5 ආතර් වෙනේද? වෙන්නේ නැහැ නේ. දැන් ලියන්න. B 1.0.5 ආතර් මේක පුතේ false සිද්දේ මේක true වෙනවා. true කියන්නේ borrowed true කියන්නේ රැගෙන ගිහිල්ලා කියන එකයි.
දෙවනුවට ළමයි මෙහෙම ලියන්න එපා පොත් වගු දෙක ලියලා ඊට පස්සේ ඔය රෙකෝඩ්ස් එක ලියන්න. හරි. දැන් පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ වගු මොනවද කියලා. එතකොට පොත් වගුව තව එක වගුවක් යාවත් කාලෙට වෙනවා. ළමයි මේක යාවත් කාලෙට වෙනවා. ඒකේ තියෙනවා ගෙනිච්ච ඩේට් එකයි මොන පොතද ගෙනිච්ච කියන එකයි මොන ශිෂ්‍යයාද ගෙනිච්ච කියන එකයි. හරි. එතකොට ඩේට් එක හැටියට මොකද වෙන්නේ? එහෙනම් පොත් වගුවයි බැහැර දීමේ වගුවයි. බැහැර දීමේ වගුව. මේ වගු දෙකම යාවත් කාලෙට වෙනවා. එතකොට ඒකේ රෙකෝඩ් එකක් යාවත් කාලෙට වෙනවා. ඩේට් එක කීයද? 25යි 10යි 2014. බුක් ID එක මොකක්ද? ගෙනිච්ච පොතේ ID එක B1.05 B1.05 SID එක කවුද ගෙනිච්චේ? පුතේ කුමාරගේ ID එක දාන්න. කුමාරගේ ID එක මොකක්ද? කුමාරගේ ID එක කුමාරගේ ID එක S.0.04 නේ දරුවෝ. කුමාරගේ ID එක S.0.04 නේ වගේ තියෙන්නේ. එහෙනම් S.0.04. මේක අර්ථය 25යි 10යි 2014 දින B1.05 කියන්නේ මොන පොතද? ආත කියන පොත. S.0.04 කියන්නේ කවුද? කුමාර විසින් අරගෙන ගිහිල්ලා තියෙනවා. තාම ගෙනල්ලා තියලා නැහැ. එහෙනම් යාවත් කාලන වෙන්නේ පොත් වගුව සහ බැහැර දීමේ වගුවයි. ප්‍රශ්නේසි. තව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? නෑනේ. බලන්න තේරිච්චේ? අපි මේවල ඇක්සස් ලස්සනට කරලා ළමයි. මේකේ කරන්න කියලා ආයෙ මහ ලොකු දෙයක් නෑ. මේ වගේ ප්‍රශ්නයක් තමයි භාගෙට දෙන්නේ ඔක්කොම විශ්ලේෂණය කරලා බැලුවහම. පැහැදිලිද? right. හරි. ළමයි එහෙනම් මේ අද ළමයි මම නවත්තනවා මේක. අද නවත්තනවා. හරි? මේ වීඩියෝස් ටිකක් මම ඔයාලට හෙට දානවා. එතකොට මතක තියාගන්න පණිවිඩ දෙක. මොකක්ද මේ පණිවිඩ දෙක? එක පණිවිඩයක් තමයි. හරි? එහෙනම් අද ඔයාලා හොඳින් විභාගෙට සූදානම් වෙන්න. හරිම ළඟයි විභාගෙට. තව සතියයි දෙකයි ළමයි විභාගේ ඔයාලා ලියනවා. ඔයාලා අවුරුදු ගානක් මහන්සි වෙච්ච එකේ අක්ෂර ඔයාලා ගන්නවා. බය වෙන්න එපා. හිතට එක ගොයන්න ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. හරි? ලැබුණාට පස්සේ අපිට කතා කරන ප්‍රතිඵලය කියන්නේ අපි A level කරමු හොඳට. එකා වගේ එකතු වෙලා ඔයාලා උඩ දාන්න අපි සදී පැහැදිලි ඉන්නවා. එහෙනම් ළමයි ඔයාලට තෙරුවන් සරණයි. අපි ආයේ ඊළඟ දවසේ හම්බෙමු.